හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් බ්‍රහස්පතින්දාවක් පෙබරවාරි මාසේ 3 වෙනිදා නිසනවනේ ධර්මදේශන අවස්ථාවක් සියලුම දෙනායි සඳහා tempත් වෙමු සාදුකාරය පවත්වමු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කිංසූද භීතා ජනතා අනේකා මග්ගානි සේනායතනං පහුත්තෝ පුච්චාමිතං ගෝතම භූරි පඤ්ඤා කිස්මින් තිතෝ පරලෝකේ න භායති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේක දේවතාවෙක් විසින් සාමාන්‍ය බුද්ධිය සඳහා අසලද ප්‍රශ්නයක් ඒත් අහන්නේ භූරි පඤ්ඤා වූ සරුවච්චන් වහන්සේගේ නිසා සරුවච්චන්හන්සේගේ උත්තරේ සරුවඥයි හැම කෙනාටම හැම කාලෙටම ගැලපෙන විදිහටයි යන්නේ. නමුත් මේ සූත්‍රයේ නම දීලා තියෙන්නේ භීත සූත්‍රය කියලා. ඉතින් ඒක බය කියලා තමයි අපි සාමාන්‍යයෙන් සිංහලට නගන්නේ. ඉතින් භීත කියන දේ ලෝකේ පුරාම ඒකාකාරී විදිහට පැතිරලා තියෙන දෙයක්. හැම කෙනාටම හැම වෙලාවෙම තියෙන එකක්. ඒක අපි නිතරම මේ අවදියෙන් ගත කරන්නේ බය නිසා. ඉතින් බය වැඩියෙන් ඉන්න එක්කනා වැඩියෙන් අවදියෙන් ගත කරනවා කොච්චර අවදිමත්ද කියනනම් ලෙඩ රෝග ඇති කරන සුළුයි. කායික මානසික ආතතිය කියලා මේකට අපි සමාජලාට කියනවා. ඉතින් භීත නැති එකක් පිළිබඳව සරුවචාන්සේ සඳහන් කරන්නේ කැලේ ඉන්න සිංහයාට එහෙම භීතිකාවක් නැහැ. එයා අනිත් අයට භීතිය දනවනවා. ඒ වගේම මේ ලෝකේ ඉන්න රහතන් වහන්සේට භීතියක් නැහැ. මොකද ලෝකෙන් වෙන් වෙලා ගත කරන නිසා. නමුත් මේ දේවතාවා අහන ප්‍රශ්නදී ඒ වගේ උත්තරයකට ඉඩ තිබුණාට මොකද අහන්නේ මේ සාමාන්‍ය ජනතාවගේ කිංසුද බීතා ජනතා අනේකා ජනතා අනේකා කියන පෘථග්ජන කියන වචනේ අනේකා කියලා කියන්නේ පෘථක් තමන් තනි වෙලා වෙන් වෙලා ගත කරන්න කැමති මිනිස්සයා පුද්ගලිකයි රහසිගතයි පොදුවේ නෑ ඉතින් ඒ පුද්ගලිකත්වය කියන්නේ බයක් අර තමන් කියලා කඩා ගන්න හදන කොටස නඩත්තු කරගන්න බැරි වීම සනාතන බයක් මනුස්සයාට. මොකද මේ හදාගත්ත දෙයක් නේ. එහෙම නැත්නම් ඒ සීමාව මම කියලා හදාගත්ත සීමාව ස්වභාවික දෙයක් නම් ස්වභාව ධර්මයේ උත්තරයක් ඇති. නමුත් මේක કૃතිම දෙයක්. ඒ කෘතිම දේ ආයේ કૃතිම භාවයේ නිසා නිතරම මේක තනවා වඩාගත් එක්කනට ඒක රකින්න සිද්ධ වෙනවා. ඒක මනුස්සයා ඒ වුණාට දෙකටම කැමති. තමන්ගේ කුට්ටිය කඩා ගන්නත් කැමති. ඊට පස්සේ ඒ කුට්ටිය අනුන්ට සාධාරණ නොවි වෙන් කර තබා ගැනීම පෘ탁 කියලා කියනවා. ඉතින් සාහරි විචිත්‍රයි මනුස්සයාගේ හම්බ කිරීම ක්‍රම විචිත්‍රයි ආරක්ෂක ක්‍රම විචිත්‍රයි ඒකට දෙන නිදහසට කාරණු විචිත්‍රයි. එහෙව් ලෝකේ තමයි බුදු කෙනෙක් පහළ වෙලා කාටත් පොදු වස්තුවක්. ඒ වගේ මේ වස්තුව වදයක් කියන එක. ඒකෙන් තමයි මේ සියලු ලෝක ලෙඩ පහළ වෙන්නේ කියන එක පෙන්වලා දීලා මේක සාධාරණ විදිහට පාවිච්චි කරපන් කියලා. මේ අදහස යම් ආකාරයකට ওই සමාජවාදී අදහස තුල පැතිරුණා. ඔගේ 1937 වසරවල ලංකාවට ආවට පස්සේ හුඟක් එකට හිටපු උගත් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මේ සාංගික පරිභෝගයත් ඒ වගේම මේ සමාජවාදයත් දෙක පටලවා ගත්තා. පටලන සියලුම සංඝයා එකතු වෙලා මේ කොමියුනිස්ට් ධර්මය සමාජවාදී පක්ෂ පිහිටුවා ගැනීමට මූලිකත්වය දුන්නා, නංවනම් හදලා දුන්නා, නායකත්වය දුන්නා. මොකද ඒගොල්ලන්ට තේරුණා මේ සමසේ බෙදා ගැනීම හරි වටිනවයි කියලා. හිතුණා මේ කාල් මාක්ස් තුමා කියන්නේ බුදුජානක වහන්සේ කියන්නේ එකයි කියලා. ඒ නිසා පුදුම සමානකමකට එන්න පටන් අරගත්තා සංඝ සමාජයේ තියෙනා වූ සාංගික වස්තුත්
මේ කොමියුනියක් තුල ශිරුදනාගේ වස්තු සමසේ බෙදී යෑමත් පිළිබඳව. ඉතින් අපේ පොඩි කාලේ ජීවිතේ හැම වෙලාවෙම අධිරාජ්‍යවාදී සහ සමාජවාදී කියලා කොමියුනිස්ට්වාදී සහ ඒකාධිපතිවාදී කියන පක්ෂ දෙක තමයි නිතරම වැඩ කරේ. ඉතින් අපේ පවුලේ ඉන්න අයගේ සමහරු උග්‍ර විදියට ඔය කොමියුනිස්ට්වාදයට ගියා. සමහර අය උග්‍ර විදියට පළපුරුදු සම්ප්‍රදාන කුල පක්ෂවල ගිහින් අපිට ඇහෙන්නේ මෙව්වා. කවුරක්වත් කියන දේ ඇත්ත නැහැ කියන ඇත්තට කියන්න දන්නේ මේ බුද්ධ ආගමට හෝ බය නැති කිරීමට කිසිම අදාළකමක් නැහැ. නමුත් පක්ෂ දෙකට බෙදිලා ඉන් තාමත් ඒකේ වලිගේ තමයි තියෙන්නේ දේශපාලනේ කිය. ඒ වටින් කැඩි කැඩි යනවා. මොකද මේ එකක්වත් රැකෙන්නේ නැති දේවල්නේ. එහෙම පවතින පක්ෂ ලෝකේ නැහැ. තියෙන තාක්කල් බය තියෙනවා. ඉතින් අපේ අස්පනා අපිට තමයි මේ සියලුම පක්ෂ කඩලා ගියේ. අපේ අස්පනා අපිට තමයි කොමියුනිස්ට් ලෝකේ සම්පූර්ණයෙන්ම දී වෙලා සීතල යුද්ධයෙන් රට ඒක පාක්ෂික වුණේ. ඊට ඉස්සෙල්ලා තමයි දෙවෙනි ලෝක යුද්ධයේදී මිත්‍ර පාක්ෂික සහ අතුරු පාක්ෂික අතර සටන ගිහිල්ලා ගියා. ඊට පස්සේ දැන් ඔය දිනාගත්ත ඒකාධිපතිවාදී 100%ක්ම වැරදි කියලා වගේ තමයි කියන්නේ. 100%ක් වැරදි නෑ. ඒකට ඉන්න බෑ. ඒකට කොමියුනිස්ට් පක්ෂයක් තියෙන්න ඕන. ඉතින් ඔය දෙක අතර තියෙන මේ පද පෙරලිය සහ පෙරලියට මිනිස්සු දේශපාලනය කියලා කියාගෙන මේ අනුන්ට පවරනවා වැඩි. ඉතින් මේ දේවතාව වහන්නේ ඔය පක්ෂ ඇති වෙන්න බොහොම කල්ැතු. 1937 ඉස්සල්ලා මං හිතන්නේ මේ දේවතාව පහළ වෙලා තියෙන්නේ. ඒ දේවතාවන බුදුරජාණන් වහන්සේගෙන් කිංසූද බිහිතා ජනතා අනේකා. දැන් මෙතන මේ දේවතාව කතා කරන්නේ මගේ විමුක්තිය නෙවෙයි. ඉතින් එතකොට ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි කතා කරන්න එපයි කියලා බුදුරජාණන්සේ විසි කරන්නේ නැහැ. අපි දැන් කමඨාන් සුද්ධ කරන්න ගියාම කාගේ හරි ප්‍රශ්නයක් කතා කරොත් අපි කියනනේ ඒක අදාළ නැහැ. මම දැන් මෙතන Tamanට අදාළ දෙයක් කතා කරන්න නැත්නම් කතා කරන්න එපයි කියලා. එහෙම කියන්න අයිතිය බුදුරජාණන් වහන්සේට නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පොදු වස්තුවක්. බුදුරජාණන් වහන්සේ මානව වෙනුවෙන් පිබිදිච්ච මනසක්. ඒ නිසා කාට හරි ප්‍රශ්නක් තියෙනවා අහන්න පුළුවන්. හැබැයි ඒකේ ක්‍රමයක් තියෙනවා. කවුරු ප්‍රශ්නයක් අහුවත් බුදුරජාණන්සේ දෙන උත්තරය නිවනට යොමු කළා තමයි දෙන්නේ. අහන කෙනා ප්‍රතික්ෂේප කරන්නේ සමාර්ථයන් වල නම් අභ්‍යාගත ප්‍රශ්න කියලා පැත්තකට දාන වෙලාවල් තියෙනවා. නමුත් මෙහෙම එකක් නෙවෙයි තියෙන්නේ. කිංසූද බීතා ජනතා අනේකා. මේ ජනතා ප්‍රශ්නයක් අහන. ජනතා අනේකා කියලා කියන්නේ පුත්තක්ජන. මහ ජනයා කියන්නේ ජහමණයා. මහ ජන ඡන්දේ ලැබුණා නම් ඒක ඒකාන්තේ වැරදි. ඒ තමයි බහුජන ඡන්ද ක්‍රමයේ ඇති. බොහෝ දෙනාගෙන් කැමැත්තෙන්පත් වුණා නම් බොහෝ දෙනා ජහමණයා. ඒක හරි ලේසි එකෙකුට ලනු නාස්ලනු අරගෙන අර තේරම හසුරවන්න පුළුවන්. ඒක ඉතින් හැම ඡන්දයකට ඉස්සලයි පස්සේ සිද්ධ වෙනවා. ඉතින් මේ දවස්වල ට්‍රයිල් තියෙනවා. ඉතින් බලන්න ඉන්නකොට හරි ලස්සනයි. අපි ඡන්දෙ ඉල්ලන්නේ නැති නිසා. ඒ වගේම ඡන්දෙ දෙන්නේ නැති නිසා. ඔය කතා කරන්නේ කාම ඡන්දේ. නමුත් අපිටත් ඡන්දයක් තියෙනවා කුසල ඡන්ද කියලා එකක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේට දේවතාවෙක් අහන ප්‍රශ්න අපිට අදාළයි. ඒකට බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනයක් කරනවා. මග්ගානි නේතා යතනං පහුතා. බුදුරජාණන්සේට හුදුට මාර්ගේ පේනවා. මොකද දේශපාලනය කරන්නෙත් නැහැ, බයකුත් නැහැ. බයහන කෙනා අහන්නෙත් මොන පදරමේද කියලා තේරෙනවා. මාර්ගේ තේරෙනවා. බුදුරජාණන්සේට අනේක ආයතනයන් පේන්න පටන් අර ගන්නවා. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න එක්සත් ජාතීන්ගේ සංගමේ තියෙනවා, ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයේ තියෙනවා, මූල්‍ය අරමුදල තියෙනවා, নানা ප්‍රකාර පිටගෙන ඒ අර මේ නයි පෙන පුම්බද්දී ගැරන්ඩියෝ කැබිලිටි කට්ටක් උස්සගෙන වනවනවලු. කැඩිච්ච මුට්ටි කැල්ලක් අරගෙන උස්සලා වනවනවලු. මේ මටත් පෙනයක් තියෙනවා. උගේ පෙනේ නොපෙනී. ඉතින් මේ වගේ ජාත්‍යන්තර සමිති වලට බුදුරජාණන් වහන්සේ ඇති කරපු මේ සංවිධානයක් නැති මේ සංඝ සමාජය එදා අද තුර එකම උත්තරේ සපෙමින් ගති කතා කරනවා. ඒගොල්ලන්ට බයකුත් නැහැ. ඒගොල්ලන්ට එහෙම බය නැතිකරන්න ව්‍යාපාරත් නැහැ. නායකත්වය ගන්නෙත් නැහැ. තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා. බුදුජානසෙත් එහෙම තමයි හිටියේ. මේ ප්‍රශ්න නිසා ඒක කැපී පෙනෙන ගතියකට ආවා. ඉතින් ඒ නිසා මග්ගංච මේ අනේකායතනම් පහුත්තෝ බුදුසසුන ඕනෙම ප්‍රශ්නයකට උත්තර දෙක තුනක් තියෙනවා. ඒව බොහොම සරල උත්තර. ඒකට පේනවා මිනිස්සු කොච්චර මේක අවුල් කරගෙන විශාල සංවිධානය පිළිදගෙන නටනවා. මේ අත දික් කරා වගේ ප්‍රශ්නේ නහයට උත්තරේ දෙන්නේ. මේගොල්ලෝ ලෝකේ වටේම 18 මේ මොනවාද
අටම ස්ථාන වන්දනා 18 ස්ථාන වන්දනා දඹදිව වන්දනා යනවා. නිවන තියෙන නහයට අරගෙන විදිනවා. ධාතු වන්දනා කරනවා මේ ධර්ම ධාතුව තියාගෙන. ඉතින් ඒක බුදුරජාණන්ට පේනවා. ඒ වුණත් එහෙම ප්‍රශ්නයක් අහුවත් අහක දාන්න නැතිකමත් මහා කරුණාවට වැටෙනවා. ඉතින් ජනතා අනේකා මහා ජනතාවට තියෙන මේ භීතිකා ප්‍රශ්නේ පුච්චාමිතං ගෝතම භූරි පඤ්ඤා. මම මේක ගෞතමයන් වහන්සේගේ මහා ප්‍රඥාව ඇති සර්වඥාන්සේගේ විමසමි. ඒතර දේවතාව අධිකාරී ශක්තියක් ගන්නවා. මම මේ සියලුම සකල ජනතාව වෙනුවෙන් දේව ජනතාව වෙනුවෙන් මම සර්වඥාන්සේගේ ප්‍රශ්නයක් අහනවා. මේ බොහෝ අනේක මිනිස්යන් තියෙන බය කිංසූද කුමක් කෙරෙහිද? ඔක්කොටම තියෙන බය. එක්කෙනෙකුටවත් ජීවනයේ ජීවත් වෙන හැම සතාම බයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒකයි මේ සත්ත්ව විශ්ේ මෙච්චර විචිත්‍ර වෙලා තියෙන්නේ. තව කෙනෙකුට ගොදුරු නොවීම සඳහා. ඒ වගේම තමන්ගේ අන්‍ය පක්ෂයේ හිත දිනා ගැනීම සඳහා. පිරිමි සතා ගෑනු සතාගේ හිත දිනා ගන්න ඕනේ. ගෑනු සතා පිරිමි සතාගේ හිත දිනා ගන්න ඕනේ. හැබැයි ඒ සතා කාම සේවනය කරනකොට සහ නැති වෙලාවට තව කාට හරි ආහාර නොෙන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ විවිධ ක්‍රම වලට ආරක්ෂක ස්ථාන හදා ගන්නවා. කුරුළු කැදිලි හදා ගන්නවා. වතුරට බහිනවා. පිංගවල් කපා ගන්නවා. ගස් බෙන වල ඉන්නවා. ගල් යට ඉන්නවා. ඉතින් ඒ විචිත්‍ර දේ ඊට වැඩි විචිත්‍රයක් ලෝකයේ ඇත්තේ නැහැ කියලා බුදුරජාණන් ශ්‍රී දේශනා කරනවා. මොකද බය. ඒ survival of the fittest පණති හයියති එක ජීවත් වෙනවා. අනික් සේරම කාමසේවන සඳහා එළියට එන්න ඕනේ. එළියට ආපු ගමන් තව කෙනෙකුට ගොදුරු වෙනවා. ඉතින් ඒතකොට හැංගෙන්න ඕනේ. ඉතින් ඒ දෙක අතර මනුස්ස සත්තුන්ට ලැබිලා තියෙන මුඛ උපාංග ගැන සලකලා බැලුවොත් අනික් සතෙක් විනාශ කිරීම සඳහා පිළිලා තියෙන මුඛ උපාංග තමයි ආහාර දාමයට සහ යුද්ධයට පාවිච්චි කරන්නේ. ඉතින් ඒක වෙනමම ඉගෙන ගන්න පුළුවන්. කොච්චරක් ඔය ලෝකේ දැන්න පවතින ඔය පරමාණු බෝම්බ අනම්මනම් හදීම සඳහා යොද වලට 40ක් විතර ආර්ථිකය විසියන් වෙනවා බොහෝ රටවල් වල. නමුත් හැම සතෙක්වත් ඒක කරනවා. කරලා තමයි ඔය එක එකාට එක එක ආයුධ ටික හම්බෙලා දෙන්නේ. ඉතින් අපේ පුටි කාලේ අපිට කියන්නේ මේ ඔක්කොම සත්තු ටික පොලිමේ ගියාලු සක්‍ර දෙවියෝවට. ඉතින් සක්‍ර දෙවියෝ එක එකාට එක එක ආයුධ දුන්නාලු. මේ ඌරට දුන්නාලු හාරන්න දුන්නාලු. මීමැස්සට මල් පැණිය ගොන්න සාමනලයට දීලිවල පිටක් කරා. ඉතින් මදුරුවට ගොල්ලොකට කටුවයි මිටිය හම්බෙනවා කියලා. මදුරුවා ගෙදර ගිහලා බලනකොට හම්බෙලා තියෙන කටුව විතලු මිටිය මතක නැතිවලු සක්‍ර දෙවියන්ට. විජහාට ගිහලා පිල් එකක් දාලා කතා කරලා කිව්වලු මේ සෑර් මට මෙහෙම දෙකම සෙට් එක දෙන්න තිබුණේ. සෙට් එකෙන් කට්ට විතර තියෙන. ඊට පස්සේ උඹ කට්ට තියපයි. ඒකට මිටියෙන් වදී කොල එක ස්වභාවය කිව්වලු. ඌට හම්බෙලා තියෙන කටුවයි මිටියයි තමයි. ඉතින් ඒ වගේ දෙයයන් ආසේ දීප දෙය කියලා අපි පුංචි කාලේ ඉගෙන ගන්න තිබුණා. නැත්නම් පරිණාමයෙන් වෙලා තියෙන්නේ. දැන් මානවයා මේ අතින් බලනට හරි වෙනස්. මානවයාට පමණක් පුළුවන් බීතිකාව නැතුව ජීවත් වෙන්න. ඉච්ඡරයි ධර්මය කියන්නේ. අද ධර්මයක් මනුස්සයට බයක් වෙලා. විනයත් මනුස්සයට බයක් වෙලා. හරීම කනගාටුයි. අර මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ ඒ යන්ත්‍රයේ ඒ උපකරණේ පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒක හරි සියුම්. ධර්ම විනය දෙක. පාවිච්චි කරනකොට ඒක විනෝදේ පිණිස පාවිච්චි කරන. ඒක මේ බය නැති කිරීම පිණිස පාවිච්චි කරන කට්ටිය දිහා මට අවුරුදු 40ක විතර අත්දැකීමක් තියෙනවා. කොහොමද මේ ධර්ම විනය දෙක දැනගෙන මේක සතුට පිණිස පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ සතියේට මම පෙළඹන වෙලාවේ මම ඉතින් ධම්මික අහම්තුන්ගෙන් ඉතින් අහන්න තියෙන ප්‍රශ්න අහනවා. ඉතින් මම කොහොම මේ බණ භාවනා කරන මිනිස්සු පුදුම බයෙන් ජීවත් වෙන්නේ. පුදුම මේ හැංගිලා පුදුම සැකෙන් ජීවත් වෙන්නේ. පුදුම පුද්ගලික රහසිගත. ඊට පස්සේ කිව්වා එහෙමම නැහැ. ඔය මහායාන බුද්ධ ආගමේ මාෂල් ආර්ට්ස් කියලා જાතියක් තියෙනවා. සටන් උපක්‍රම ඒ මිනිස්සු බොහොම අහිංසකව ජීවත් වෙනවා. මොනම ආයුධයකටවත් මොනම දෙයකටවත් බය නැහැ කිව්වා. කැලේ ජීවත් වෙන්නේ ඒ ඕන කෙනෙක් ඇවිල්ලා ඒ මෙනා අල්ල ගන්නවලු අල්ලන කියලාලු උඹ ළඟ වස්තුවක් ඇති ආයුධයක් ඇති ඒ කරනවා කියලා දීපන් කියලා. ඒ කියන්නේ මම පහරන්න. ඉතින් මේ මිනිස්සයා නැත්තම් ඒ හාමුදුරුවෝ කියනවලු නෑ මයි ළඟ එහෙම මොකක්වත් වස්තුවක් ඇත්තේ නෑ. මම මෙච්චරම තමයි තියෙන්නේ. ඉතින් අර මිනිස්සයා කියනවලු හොඳින් මම මේ කියන්නේ කරුණාකරලා වස්තුව දීපන් නැත්තම් ආයුධය මට දීපන්. ඊට පස්සේ කිව්ලා මම මේ හොඳින් කියන්නේ මයි ළඟ නෑ. ඊට පස්සේ අර මිනිස්සයා තුන්වෙනි සැරේටත් දැන් ඇඟට අත තියෙනවනේ. ඒ හිමීට අර පිදුරු වලින් හදලා තියෙන තොප්පිය ගලවලා දීපුවාම දෙකක්
උඹට මම එක කිව්වා දෙක කිව්වා මේ ඉල්ලගෙන කෑවි. මයි ළඟ තියෙන සටන් උපක්‍රම ජීවිත ආරක්ෂාව. මයි ළඟ නැහැ. දැන් තේරෙනවද? එච්චරයි. පස්සේ තමයි යුව බෲස්ලිලා හිමක බූස් ගන්න කියලා ඉවරලා වණ කරගත්තේ. ඕක දිනුනේ තන්නේ කර බෞද්ධ භික්ෂුව අතේ කැලේ ජීවත් වෙන්න මිනිස්සු හිතනවා මේ බය නැතුව ජීවත් වෙන විශාල වස්තුවක් ඇතුව විශාල ආයුධයක් ඇතුව කියලා. ඉතින් හොරාට මේ දෙකම අවශ්‍යයි. ඇයිල බලපෑම් කරනවා. බලපෑම් වල කියනවා කරුණාකරලා කියන්නේ මේක නැහැ. ඉතින් මේ සෙන් බුද්ධ ආගමේ ආම්දුර කෙනෙක් කාමරේ බුදියානිනකොට එයාට තේරෙනවලු හොරා ආව ඇතුළට. මේ පට්ට ගැලේන කවුරුත් නැහැ. හොඳට බැලඳ දැන් හොරා අවුස්සනවලු හැම තැනම මොනවා හරි වටිනා දෙයක් ඇති කියලා. ආම්දුර හිමීට නැගිටලා දැලිපි අරගෙන ගිහලා කිව්වලු ඉස්සරහට තියලා මෙච්චරයි වටිනා දෙයකට තියෙන ඕක නම් ඵලයන් කියලා. දැන් හොරා දැකලා කො මට හොරෙන් ඇවිල්ලා මේ ආම්දුර ඒ ආම්දුරගේ දැලිපිය දෙනකොට මම දැනගෙන හිටියේ නෑ මේ ආම්දුර ඇහැරලා ගියා. එතනම වැඳලා කිව්වලු මං අද ඉඳලා ඔබ වහන්සේ ගෝලෙක් වෙනවා. ඉතින් යාට දුන්නලු ශාස්ත්‍රේ. ඉතින් එහෙම ධම්මිකාමතුරු මට කියනවා මමත් හොයනවා ওই ප්‍රශ්න ගැන මේ භාවනා කරන්න ගිය කට්ටිය මූණ හට්ට කරගෙන රණ්ඩු සරුවල් කරගෙන ගෙදර ගෑනිත් එක්ක බැනගෙන දික්කතාද වීගෙන මල කචල් නෙමේ ධර්ම විනය කියන දෙක. සමහරව හරියට වාද මේ වෛර කරනවකට. ඉතින් හිටියයි කියලා කිව්වා කැට් කියලා ඒ වෙනකොට හිටපු මම දැකලා නැහැ. මේ සෙන් බුද්ධාම පුරුදු කරපු කෙනෙක් මම දවසක් දැක්කයි කිව්වා මේ ප්ලේන් එකට නගිනවා. මොකද්ද ගමනක් යන්නේ? ඒ යනකොට මේ සම්පූර්ණ ගමන පූසෙක් වගේ කිව්වා. හරිම ග්‍රේස්ෆුල්. උත්තර ලස්සන ශරීරී පුරුෂයෙක් මේ නගිනකොට බොහොම ලස්සනට ඒ කටයුතු මම දැක්කේ නැහැ කිව්වා. බණ අහලත් නැහැ කිව්වා. මම දැකලා තියෙනවා කොහේ මිනිස්සු. සත්තුන්ගේ එහෙම නැහැ. සත්තුන්ගේ එහෙම කරන්න බෑ මොකද කොයි සතත් තව සතෙක් ගැන බයෙන් අපේක්ෂාවෙන් ජීවත් වෙන්නේ. ඉතින් නිසා මෙතන අහන ප්‍රශ්නේ ජනතා අනේක. බොහෝ ජනතාව අතර මේ කිංසූද බිහිතා කොහොමද මේ බය හටගන්නේ? බුදුරජාණන් වහන්සේ බොහෝ ධර්මයේ දන්න, බොහෝ ක්‍රම දන්න විවිධ ආයතන ගැන ප්‍රඥාව ඇති ගෞතම සරුවචාන්ස්කෙන් පුච්චාමි. මම ඔබ වහන්සේගෙන් අහනවා මේ ලෝකෙත් පරලෝකෙත් කිස්මින්තිතේ පරලෝකේන බිහියති. මොන විදියක මේ ජීවිතය සකස් කරගත්තොත් මොන පදනමක ආගම ධර්ම පදනමක හිටියොත් පරලෝකයට බයක් එන්නේ නැද්ද කියලා. ඉතින් පරලෝකයට බය නැත්නම් අනිවාර්යෙන් මේ ලෝකේ බය වෙන්න බෑ. බය ලෝකේ බය තියෙනවා අනිවාර්යෙන් පරලෝකයට බයයි. පරලෝකයේ ඇත්තා හෝ නැත්තා හෝ. ඉතින් මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන මනුස්සය කවුද කියලා අහන වගේ තමයි නිකන් සරල අදහස තියෙන්නේ. අහන්නේ නම් ලබන ආත්මයට බය නැති එකයි මේ ආත්මයට බය නැති එකයි. ඉතින් මේ වර්තමාන මොහොතේ සතිය පවත්වනකොට බය නැහැ කියන එක තේරෙන්නේ නැති එකනේ අපිට තියෙන ප්‍රශ්නේ. අපි සතිය නොවඩනව නෙවෙයිනේ. අපි ඒකට ජීවිත කැප කරා නොකරනා නෙවෙයිනේ. අපි ඒකට ප්‍රයත්න කරනවා නෙවෙයි නොකරනවා නෙවෙයිනේ. මේ වර්තමානයේ හිත දබන වෙලාවේ අපේ තුල බයක් නැහැ කියලා. භීතිය නැහැ කියන එක තේරෙන්නේ නැහැ. ඒකට තියෙන ලකුණ තමයි වර්තමාන මොහොතේ සතිය වඩනකොට නිදිමතේ නේද? නිදිමතේ ඉන්නේ බය තියෙන කෙනාට. පාළු ගතියක් එන්නේ බය තියෙන කෙනාට. තනි වුණා වගේ හිතෙන්නේ බය තියෙන කෙනාට. යාර තනි වෙන්න කාරණාවක් පේනවනේ. ඉතින් මේ තුනම පෙන්නනවා අපිට සුළු වේලාවක් භාවනා කරනකොට ඒ අනතුරක් නැති තැනට බයක් නැත්නම් අපිපත් වෙනවා. අපිට පේන්නේ ඒක අනතුරක් විදියට. ඒක බයක් විදියට. ඒක කම්මැලිකමක් විදියට. ඒක නීරසකමක් විදියට අයියෝ නැගිටලා යනවා. මොකද භාවනා කළා මොකුත් හම්බුනේ නැහැ. හම්බුනේ මේ පාළු ගතිය තමයි. ඒකම බයක් කරගන්නවා. භීතිකාව කියලා. භ්‍රාන්තියක් කරගෙන. ඉතින් භාවනා කරන අයටත් බයයි අනික් කට්ටිය. භාවනා කරන මිනිස්සු දැක්කට පස්සේ ආපෝ යත් එක්ක අපිට කතාවක් නැහැ. ඒ ඔළුව නරක් වෙච්ච කට්ටිය මෙන්ඩිකන්ස්ලා කියලා පැත්තකට දාලා නිකන් ඉන්නවා. භාවනා කරන එක නෙමෙයි මේ ඔක්කොම හරහා යන්න එපායි. බුදු ආදී උත්තරමයන් වහන්සේලා අනුගමනය කරලා දේවතාවන් විසින් අනුමත කරන ලද මේ බය නැති කිරීමේ ක්‍රමය දැන උත්තරමෙක් ළඟට ගිහිල්ලා අම්මා තැරලා තාත්තා තැරලා වස්තු බෝධාලා තැරලා මෙතෙන් ගිය කෙනා ඒකෙන්ම බයක් ඇති කර ගන්නවනේ. අද දේශපාලනයේට සංඝයා කියන්නේ පුදුමාකාර ප්‍රශ්න ඇති කරන කෙනෙක්. ලංකාවේ දේශපාලනේ කවදාකවත් ගෙන ගොඩ ගන්න බෑ. මොකද දේශපාලන භික්ෂුව සහ භික්ෂු දේශපාලන කියන එක 50 ගණන් වල දැම්මා ශාසනයේට. ආයේ මේක ගොඩ ගන්න බෑ.
නිසා බුරුමේ කියනවා එක්ක දේශපාලන එක්ක මහානකම. රජකමයි මහානකමයි දෙක එකට කරන්න ගියොත් දෙන්නටම පැටලෙනවා කිය. මොකද ඊට විරුද්ධ මතයක් ගේනවා ඉන්දියාවෙන් ගාන්ධිතුමා ධර්මයේ නැති රජකමෙන් වැඩක් නැහැ රජකම නැති ධර්මයෙන් වැඩක් නැහැ කියලා. රජුරෝ ධාර්මික වෙන්න ඕනේ ධාර්මික කෙනා රජුරන්ට අනුශාසනා කරන්න ඕනේ. ලස්සනට කරා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ ලස්සනට කරා මිහිඳු මහරහතන් වහන්සේ. රාජ්‍ය තන්ත්‍රය ගත්ත අතට හැබැයි රජ කරේ නැහැ. දැන් රජකම දුන්නත් කරගන්න තේරෙන්නේ නැති කට්ටිය බිහිතියෙන් ඉන්න කට්ටිය මේ අපිට නයිපෙන පෙන්වන්න හදනවා. ඒක නිසා වෙන්නේ නැති මේ దేవතාවා කල්ැතුව මේ ප්‍රශ්නේ උත්තර දීලා තියෙන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ මේ බුදුරජාණන්සේ අපහසුරපත් කරන්න වගේ මහා ප්‍රඥාව ඇත්තා වූ ඕනේ ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන් වුණා වූ බොහෝ ආයතන ඇති කරන්නා වූ භූරි ප්‍රඥා ගෝතම සරුවච්චන්ගේ මම අහනවා මේ මිනිස්සු මොකක් නිසාද බය ජීවත් වෙන්නේ කොහොමද මිනිස්සුෙකුට හෙට බය නැතුව ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවනම් ඊගාව ලෝකේ පරලෝකේ බය නැතුව ආද බලන ප්‍රවෘත්ති වලින් කරන්නේ එකම දේ නුදුරු අනාගතේ මහා බයක් එනවා කියලා කියපෙන්නන එකනේ. මුළු ජන මාධ්‍යම 2012 ලෝකේ අවසාන දවස කරගත්තනේ. ඒකට කියපු නැති පචයක් නැහැනේ. ඒ වගේම 2008 හැරෙනකොට ආසයන්තර ඔක්කොම කඩාවැටේ කිව්වා එයාපෝට් වැහුවා කම්පියුටර් නතර කරා මොකද මේ බිඳුව වර්ෂේ අඳුර ගන්න බැරි වෙයි කියලා. මොනවත් උනේ නැහැ. 2012 කට්ටිය බෝගස්සටේ කැරකුනේ බම්පරේ චක්‍රේ වගේ. වතුර කල තියාගෙන. මායා කැලෙන්ඩරේ උට ලියන්න මතක නැතුව 12න් පස්සේ 2012 මායා කැලෙන්ඩරේ 2012න් පස්සේ නෑ කියලා ලෝක විනාශ වෙනවා කියලා ඇසත්ත තියෙන මිනිස්සු ඇසන්ද මිනිස්සුයි අපිට දීපු බයිලා දැන් මේ දවස්වල මේ කොරෝනාවක් අරගෙන ඊට පස්සේ මේ ආර්ථික උද්ධමනයක් අරගෙන ජොබ් නැති වෙනවා කිය අම්මෝ තියෙන ප්‍රවෘත්ති. අනේ මේ ඉන්න අපිට නම් ගඳක් පොවක්වත් නැහැ. අපි වෙනද වගේම අනාගත සැලසුම් පිළිබඳව හදාගෙන ඉතින් ඔය ජොලියක් දාගෙන ඉන්නවා. ටික පැලයක් දෙයක් හිටවලා. ඉතින් ඒ වගේ ඔය පැල හිටවන්න බෑනේ ලෝක විනාශ වෙනවනේ. මේ තියෙන දේ විනාශ කිරීමට ජනමාධ්‍ය මිනිස්සයා අවුස්සන ඇවිස්සිල්ල නිසා මේ සියල්ලම කරන්නේ ජනමාධ්‍යෙන් වෙන්නද කියලා සැක කරනවා කට්ටිය. මොකද මිනිස්සුන්ට ප්‍රවෘත්ති ඕනේනේ. දරුවා තාත්තා විසින් මරනවා තාත්තා දරුවා විසින් මරනවා තාත්තා දුව දූෂණය කරනවා අයියා දුව දූෂණය කරනවා ඕව තමයි ප්‍රවෘත්ති. ඌව නැත්තම් අපි නිකන් පරිපොද්ද ගන්න කැමති නෑ නේ උම්මලකට නැත්තම්. ප්‍රවෘත්ති ලකුණු හරි උම්මලකට ගාලා තියෙනවා. මෙන්න උම්මලකඩේ හදන එක තමයි ජනමාධ්‍යෙන් කරන්නේ. මේ ජනමාධ්‍ය වුණා කෙනෙකුට කිව්වොත් එහෙම මේ ප්‍රවෘත්තියක් තියෙනවා මෙන්න මේ කාර්යයක් පෙරලා මේ මිනිස්සුක අනුසරක් කළා කියන කී දෙනෙක් පැනලාද කියලා අහන්නේ. එක්කන අයියෝ එහෙනම් ප්‍රවෘත්ති නැහැ. 4 දිනක්වත් මැරුණොත් තමයි ප්‍රවෘත්තියක් වෙන්නේ. එක්ක 4 දිනකෝ මරන්න ඕනේ. නැත්නම් 4 දිනක් මරනවා කියලා පත්‍රේ දාන්න ඕනේ. ඉතින් අපි පාන් එක පරිප්පු කන ගමන් ඕ පත්‍රේ බලලා බලන්නකෝ අසවල් තැන 4 දිනක් මැරිලායි කියලා. පොඩ්ඩක් කතා කරලා අහන්න බෑනේ. නෑ එතනින් හරිය ළඟේ වාහනයක් ගිහිල්ලා තියෙන එක ඇත්ත. ඇක්සිඩන්ට් තිබිලා නෑ. ජනමාධ්‍යකාරය හැමදාම කතා කරලා අහනවලු හදිසි පරීක්ෂකතුමාගේ අද නැද්ද හදිසි මරණ කියලා. ඉතින් එතුමා මට කතා කරලා කිව්වා තිබුණත් කියන්නේ නැල්ලුවා. කිව්වොත් පචලියන්නේ. මේ මිනිස්සු පුදුම ආසයි මේ ව්‍යසන සිද්ධ වෙනවා දකින්න. ව්‍යසන ප්‍රසිද්ධ කරන්නේ. ඒක තමයි ජනමාධ්‍ය කියන්නේ. අද බලන්න තියෙන ජනමාධ්‍ය ප්‍රදේශ මේ මිනිස්සුන්ට ප්‍රවෘත්තිමාදී රණ්ඩු කරනවා ප්‍රවෘත්ති හදන්න. මොකද මිනිස්සු බීතිකාවේ තියාගෙන ඉන්න හරි කැමතියි. අම්මලා තාත්තලා කැමති දරුවෝ බීතිකාවේ තියාගෙන. ගුරු දොස්තරලා කැමති ලෙඩ්ඩු බීතිකාවේ තියාගෙන. රට්ටු කැමති රජ්ජුරෝ කැමති රට්ටු බීතිකාවේ තියාගෙන යුද්ධ කරනවා. නැත්තම් දුවන්න බෑ මේක. ඉතින් එව්වේකේ සාන්තිදායක අමාමෑණි බුදු පියාණන් වහන්සේ ලෝකෙටම ශ්‍රේෂ්ඨ නායකත්වයක් දීලා බීතිකාවේ නැති පැත්තක් ගැන කතා කරනකොට ඒ దేవතාව අහනවා ඒ අනේකා ජනතා බොහෝ දෙනා තාමත් බීතිකාවේ ජීවත් වෙනවා. ඒ කට්ටිය දන්නෙත් නෑ බුදු කෙනෙක් පහළ වුණයි කියලා. දන්නෙත් නෑ බුදුහාමුදුරුවෝ මේ වගේ දෙයකට ධර්මයක් දේශනා කරලා තියෙනවායි කියලා. දන්නෙත් නෑ එහෙම පිරිසකට ගත වෙලා ඉන්න සංඝ පිරිසක් ඉන්නවායි කියලා. දන්නෙත් නෑ මේගොල්ලෝ චර්යාවක් විදියට සීරයක් රකින්නවා කියන එක මොකක්වත් දන්නේ නෑ. ඉතින් පුදුම විදියට
අර ජනමාධ්‍යයේ තියෙන දේ තමයි තියෙන්නේ. ඉතින් එක පැත්තකින් ජනමාධ්‍යකාරයොත් බලනවා මේ ජනමාධ්‍ය හරහාම බුදුන් කෙනෙක් ලෝකේ ඉපදුනා කියන එක කියන්න බැරිද කියලා. කිව්වට මිනිස්සු අහන්නේ නැහැ. මිනිස්සුන්ට එහෙම දෙයක් ඕන කරන්නේ නැහැ. මේ බුදුචානන්සේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයක් දේශනා කළාද මිනිස්සුන්ට ඒව ඕනේ නැහැ. මිනිස්සු මේ දෙන්නේ තුනේ කුණුවarpෙන් බැනගන්න එකක්. ගහ බැනගත් එකක් විතරයි අහන්න කැමතියි. ඒක ගත කරන සංඝ පිරිසක් ඉන්නකොට ප්‍රවෘත්ති නෑ ඒකේ. ඒ සංඝයා කෙනෙක් මැරුවයි කියලා හෝ ඒ සංඝයා දෙනමක් මරාගත්තා කියලා හෝ නිකාය දෙකක් අතර ගැටුමක් ඇති උනායි කියලා හෝ අන්න ප්‍රවෘත්ති. ඊට පස්සේ සීලියක් තියෙනවායි කියලා මොන ප්‍රවෘත්ති? ඒක දස හුළඟේ දස දිශාවට හමනවා මිසක් ප්‍රවෘත්ති මාධ්‍යවල මොකුත් කියන්න බෑ. මොකද ජනමාධ්‍ය කරන එකෙකුටවත් බයලජ්‍ය දෙක නෑනේ. ජනමාධ්‍ය කියන්නේ බයලජ්‍යද බිබ්බෙන් තිබ්බ කට්ටිය. ජඩමාධ්‍ය කියලා කියන්නේ මේ සිල්වතෙක් පිළිබඳ කතා කරන්න බෑ. ඉතින් ඒක නිසා රටක් පාලනය කරන්න අවශ්‍ය කරන්නා වූ මේ බීතිකාව තමයි විද්‍යාවෙන් අපිට හදලා දුන්නේ. ඒකෙන් තමයි යටිචල පහසුකම් වලින් තමයි ඒක හදලා දෙන්නේ. ඒ වගේ තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් ඒක අපිට හදලා දෙනවා. මේ දෙල්ලට කොසරට තම්මන කාලා ජීවත් වෙන්න පුළුවන් වෙනකොට ප්‍රවෘත්තිපත්ත බලපු ගමන් ඔන්න ආතතිය එනවා. ඒ නිසා ලොකු සාංශ අපිට ලියලා තිනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත්‍ර අසලකටවත් නොගතු. ඒත් ඉන්න දෙන්නේ අප්පා කන පුරවන්න ඇවිල්ලා කියනවා. ඒ මිනිසුන්ගේ ප්‍රවෘත්ති ඇහුවට පස්සේ කියන්න කෙනෙක් නැහෙනි. ඊතර මිනිස්සුත් බලන්නේ තියෙන්නේ. ඉතින් අපි ළඟට ඇවිල්ලා කියනවා සාංශ දන්නේ නැතුවනේ මෙන්න මේ ප්‍රවෘත්තියක් තියෙනවා. ඉතින් කිව්වහම අපි ළඟ තියෙන ඔක්කොටම වැඩි ප්‍රවෘත්ති. ඕන කෙනෙක් ඇවිල්ලා ආන්න බණ්ඩ සංඝයා වහන්සේ නමගේ ඕනම අද තලයේ තියෙන ඉහළම දේ දාන්න. මොකද ඒක ඔප්පු කරලා තියෙන සංඝයාට. ඒක සංඝයාට හැන්ඩල් කරගන්න දන්නේ නැහැ. හසුරුවා ගන්න දන්නේ නැහැ. ඒ සංඝයා හරි අපහසුයෙන් ගත කරනවා. ඒ බීතිකාව ගැන මේ දේවතාව අහලා නැහැ. දේවතාව අහන්නේ කිංසුද බීතා ජනතානියකා. මේ සාමාන්‍ය ජනතාව අතර පෘථග්ජනයන් අතර තියෙන බීතිකාව ගැන තිබුත ජනසිකට හරි දෙන උත්තරේ හරීම මම හිතනවා මේ අධාර්මික කෙනෙකුට උනත් රසවත් වෙයි කියලා. අධාර්මික කෙනෙකුට උනත් කියවලා බලන්න හිතෙයි කියලා. බුදුන්සේ කියනවා වාචසා මනංච පණිදාය චේව. මේ මනුස්සයා වචනයයි මනසයි කායේන සම්මා. කය වචන මනස මේ පාපානි පහීනා. තිය ලබ්බ පාපතා කරනවා. වචනයි මනසයි කයයි පවෙන් තොර කරගන්න. කරන හැමදේම පව් කියලා හිතන්නකෝ. කයෙන් ක්‍රියාවක් කරා නම් පාපයක්, කම්පන චංචල කියන්නේ ක්ලේශයක්. වචනයක් බින්දනම් ක්ලේශයක්. හිතක් හිතුවනම් පවක් කියලා අපි නිකමට නිකන් දල සටහනක් හදාගන්නකෝ. ඒක අපිට පස්සේ ඕන ඔප්පුවල බලන්න පුළුවන් ඇත්ත නැද්දද කියලා. එහෙමනම් බුදුරජාණන්සේ කය හෙල්ලුවේ නැද්ද? බුදුරජාණන්සේ ධර්ම දේශනා කරේ නැද්ද? බුදුරජාණන්සේ හිතුවේ නැද්ද? ඒව නැද්ද කියලා ඉතින් හුඟ දෙනෙක් ප්‍රශ්න අහනවා. ඒ අහලා තමයි අපිට ඇත්තටම කියලා දීලා තියෙන්නේ. නමුත් මෙතන කියනවා මේ ජනතා අනේකා කියන තැන බොහෝ ජනතාවට තියෙනකොට වචසාය මනංච පනිදාය චේව කායේන සම්මා අකුබ්බ කායේන පාපානි අකුබ්බමානානි. කය වචන මනස කියන තුනෙන් පවු නොකර ඉන්න කියලා. කොයි මොහොතකද කියන්න පුළුවන් කෙනෙකුට මේ තුනෙන් පවු සිද්ධ වෙන්නේ නැහැ කියලා. කරන හැම දෙයකින්ම සිද්ධ වෙනවා කිව්වොත් උඟ දිනෙක බය වෙනවා. ඒතකොට ලෝකේ හොඳ නරක කියලා දෙයක් නැද්ද? පින්පව් කියලා දෙයක් නැද්ද? පින් කරන්න එපාද? හොඳ දේවල් කරන්න එපාද කියලා. ඉතින් තමන්ගේ පින තමන් හදාගත්ත පිනක්. තමන් හොඳයි කියලා කියන්නේ තමන් හදාගත්ත හොඳක්. ලෝකේ ඔක්කොටම පිනක් කියලා දෙයක්, ලෝකේ ඔක්කොටම හොඳක් කියලා දෙයක් තියෙනවා. මානවය එකතු වෙන පදනමක් තියෙන්න eBay. මානවය එහෙම පදනමක එකතු වෙලා නැහැ. මෙයාට හොඳදී මෙයාට හොඳ නැහැ. මෙයාගේ පින මෙයාට පව. කෙනෙකුට වස තව කෙනෙකුට රස. නමුත් යමක් නොකර ඉන්න වෙලාවදී බලන්න සියල්ලටම එකතු වෙන්න වෙනවනේ. යමක් නොකර ඉන්න වෙලාවේදී සබ්බ පාපස්ස කරනම් කියන එක උත්කෘෂ්ඨ තැනට යන්න පුළුවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තිනවා හිතින් හිතලම කය හොල්ලන්න නැතුව ඉන්නකෝ. නම් පොඩි පරිශ්‍රණයක් කොටසේ වචන කතා නොකර ඉන්නකෝ. මනස නටන්න නැතුව තියන්න බෑ. දන්න තැනක බඳලා තියන්නකෝ.
දන්න දැන පිළිබඳ පොඩි ඉඟියක් දෙනවා නිතර නිතර කරකැවෙන උදාසීන අරමුණක බැඳලා තියන්න. ඒක හරියට කැලේ ඇවිදලා කුළුමිහරකා ගමගෙන ගිනල්ලා කණුවක තියලා බැඳා වගේ. අන්න එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේක මානවයාට හිතලා කරන්න පුළුවන් දෙයක්. මේකට ශික්ෂාව කියලා කියනවා. හික්මීම කියලා කියනවා. සීලය කියලා කියනවා. සීලාචාර කියලා කියනවා. බෞද්ධ සංස්කෘතිය කියලා කියනවා. බෞද්ධ හැදියාව කියලා කියනවා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ කරන හැමදේම අකුසල් නම් කරන හැමදේම කාගේදෝ න්‍යාය පත්‍රයකට වෙන දෙයක් නම් නොකර සිටීමට අදිෂ්ඨානයක් ගන්න පුළුවන්. සදාකාලික නෙවෙයි, සුමානේ පුරාම නෙවෙයි, දවස පුරාම නෙවෙයි, සුළු වේලාවකට. ඉතින් මෙතන මේ රැස්ලා ඉන්න අපට මේක එච්චරම නුහුරුණු පුරුද්දයක් නෙවෙයිනේ. අපි යම් තැනක වාඩි වෙලා පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් 15ක් 20ක් 30ක් 60ක් බලනවා හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. හෙල්ලෙනවා. එතකොට එනේ හෙල්ලීම මම කරන දෙයක් නෙවෙයි මට කෙරෙන දෙයක්. ඒක මේ වෙලාවේදී අපි අතහැරලා දානවා. මම අදිෂ්ඨාන කරගෙන ඉන්නවා මම ඉන්නවා එක සෙල්පිලිමයක් වගේ ඉන්නවා කියලා. ඒක අදිෂ්ඨාන කරනවා මොනවා වුණත් කට වචන බින්දින්නේ නැහැ. ඊට පස්සේ දන්න උදාසීන මධ්‍යස්ථ අරමුණක නැවත හම්බ වෙන දෙයක තියෙනවා. ඒකෙත් අකුසල් නම් තමයි. නමුත් දන්න පුංචි අකුසලයක් නේ දැන් සිද්ධ වෙන්නේ. නන්නත්තර වෙන්න ගියොත් කොහ යනවද කියලා දන්නේ නැති හිත ඇති වෙන නැති වෙන හුස්ම තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඇවිදිනකොට මේ වම මේ දකුණ කියන එකේ තියෙනවා. ඉතින් හුඟ දෙනෙක් ඒකටත් ප්‍රශ්න කරනවා. ඔහොම ඇති වෙන්න නැති වෙන වමේ දකුණේ හිත තියානිනවනම් ආමියක ඉන්න කට්ටිය නිවන් දැකලා තියෙන්න eBay. ඒගොල්ලෝ කොහොමදත් වම දකුණ කියනවනේ. මාච් කරනවනේ. නෑ නේ නිවන් දැකලා නෑ. ඉතින් හරියට මේ බය ඉන්න කට්ටියගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් කරන කෙනා දන්නවා මේකෙන් කරනකොට ඒක නම් මේ සබ්බපාපස්සා කරනම් කියන එක සිද්ධ වෙනවා කියන එක දන්නවනම් ඊටු ටික බුදුහාමරගේ අතේ. මේ ටික අපි කරලා දෙන්න ඕනේ. මොකක්ද නොකර ඉන්න ඕනේ. යමක් නොකර ඉන්න ඉගෙන ගන්න එක. කරන වෙලාවල් තියෙනවා. ඒක ඇත්තේ කරන වෙලාවෙ ඉඳලා තමයි මේ නොකරන වෙලාවක් සීලයක් වශයෙන් ඒ සීලයට යනකොට තියෙන්නේ කාය වචන දෙක විතරයි. ඊට පස්සේ මනසත් දන්න අරමුණ තබා ගැනීමට කරන එක කියන්නේ සමාධි ශික්ෂා කියලා. හිත නන්නත්තර අරමුණ වල යන දෙන්නතෝ දන්න අරමුණක තියෙනවා. කෑම කන වෙලාවේදී කෑම කන එකේ තියෙනවා. නාන වෙලාවේදී නාන එකේ තියෙනවා. ඉතින් ඒක දන්නවනම් ගුරුවරයාගේ වගකීම ඉවරයි. නන්නත්තර වෙන හිතක අවශ්‍ය වුණොත් හිත ඇද බැඳ තබා ගන්නා තැන දන්නවනේ යෝගාවචරය එයාට තමන්ගේ තැනට ගිහිල්ලා වැඩ කරන්න යන්න පුළුවන්. ඉතින් මේ මට්ටම අවශ්‍යයි කියලා බුදුරජාණන් ශ්‍රී සඳහන් කරනවා බය නැති වෙන්න. ඒ කියන්නේ අනුන්ට යම් හේතුවකින් බයක් දෙන කෙනාට කවදාකවත් බය නැතුව ජීවත් වෙන්න බෑ. අපි වචන කය ක්‍රියාත්මක වෙන්නේ කාට හරි බයක් පිණිස නම් කඩා වඩා ගැනීමක් සූරා කෑමක් පිණිස නම් අනිවාර්යයෙන්ම තමන් කඩා වඩා ගැනීමකට සූරා කෑමකට ලක් වෙනවා. අපි කතා කරන වචනේ බොරුවක් න කේලමක් හිස්වචන පරිසවචනයක් නම් අපිට අනිවාර්යයෙන් මේක අපිට ලැබෙනවා. අපි කන්නඩියක් ඉස්සරහට ගියාම ඉතින් අපේ රූපේ පේනවනේ. ඒ වගේ අපි හිතන දේ අනුමත කරනවා නම් රාග වශයෙන්, ද්වේෂ වශයෙන්, මොහ වශයෙන් ඉතින් අපිට කාගේ හරි රාගයක්, ද්වේෂයක්, මොහයක් ලක් වෙනවා අපි. උනාට කමන්නේ කරන්න එපා. ඉතින් ඒ නිසා අපි ඉස්සල්ලා මූලික වැට ගහ ගන්න ඕනේ. කාය වාචාය මනසා කියන එකෙන් පාපං අකුබ්බතෝ පව් වෙන්න පුළුවන් ඇවිදිනකොට කුඹි මැරෙන්න පුළුවන් අපි කතා කරනකොට කාට හරි හිත රිදෙන්න පුළුවන් ඒ වගේම අපි හිතන දේ සමහරලාට කාට හරි විරුද්ධව හෝ පක්ෂව ආදරෙන් හෝ තරහෙන් වෙන්න පුළුවන්. නමුත් ඒකට නෙවෙයිනේ අපි වාඩි වෙන්නේ වාඩිලා බලන්නේ නොකර ඉන්න වෙනවා. ඒක ගැන තැවෙන එක මේ වෙලාවේදී බුදුජානසී සාකච්ඡා කරන්නේ නැහැ. Taman නොකරන සුළුතැනටපත් වෙනවා. එතකොට සිද්ධ වෙන දේ වුණත් කමන්නේ ඒ වයිති ඇතරම සංසාරගත පුරුදු. එහෙම නැත්නම් අනුසේ ඥාන අනුසේ වලින් එනතන් භව පුරුදු වලින් තමයි සිද්ධ වෙන්නේ. ඒකවත් අපි දන්නේ නැහැ. හිතලා කරන දේයි කරන දේයි වෙන් කරගත්තේ නැත්තම්. ඉඳගත්තර පස්සේ සිද්ධ වෙන දේවල්ට අපි වෙන දේවල් කියලා කියනවා. ඒ තමයි මගේ හැංගෙච්ච චරිතය. එහෙම නැත්නම් මගේ යටිහිත කියලා හිතමුකෝ. බටහිර ක්‍රමයට. ඉතින් මේකට ගියාට පස්සේ අපිට ඒ
සාන්තියක් නැහැ, බය නැතිකමක් නැහැ. මොකද එනවනේ ගොඩක් දේවල්. නමුත් එක සාන්තියක් තියෙනවා අලුතෙන් බීජ දාන්නේ. කීනම් පුරාණං තාම නැහැ. නවං නැති සම්භවං. අලුතෙන් පැල කරන්නේ දැන් පරණ ඉව එනවා. ඉතින් ඒක ගොඩක් ඇත්තට භාවනා කරන යෝගාවචරයට පරියන්කෙදි ගොඩක් වෙලාවට දකින්න පුළුවන් වෙනවා. ඒක අතර දන්නේ නැහැ මේ පරණ ඉව ඉන්නේ කියලා. දන්නේ නැතුව ඉවත් එකක් ගැටෙනවා. ඒතකොට ඉතින් ගුරුවරයා කියලා දෙනවා ඌව ගැටෙන්න යන්න එපා. ඌව මේ පරණ පව් ගෙවෙන වෙලාවක්. උට යන්න දෙන්න. එතකොට account balance එක හැදෙනවා. පරණ වැල් පොලි ගෙවෙනවා. උඹ අලුතෙන් පව් කරගන්න එපා. ඒක ඇත්තට විපස්සනාවේ ඉහළටම යනකොට තමයි කෙනෙකුට තේරෙන්නේ මේ කතාව. එතකන් එයා කරන දෙයටයි කරන දෙයටයි දෙකටම තැවෙනවා. මුල් කාලේ කියනවා කරන දෙයට තැවෙන්න එපා. කරන දේෙන් පරිසම්බය. ඒ ටික වුණාට පස්සේ ඒ මනුස්සයාට කාරණා 4ක් බුදුරජාණන්සේ මතක් කරලා දෙනවා. කියන්නේ සීලයක නැත්නම් බවු නොකිරීමක යදී සදී පැහැදී ගත කරන්න ඕන කියලා උත්සාහ කරන කෙනාට. යාර 100%ක්ම ඒව කරන්න හම්බෙන්නේ නැහැ. රහත් වෙනකන් එයාට තියෙනවා සද්ධා මුදු සංවිභාගතා වදඤ්ඤු කියලා පද 4ක්. ඒ කෙනා ඇදහිමක් තියාගන්න ඕනේ මේ ලෝකේ බය නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. අපේ අම්මලා තාත්තලා එහෙම කියන්නේ. අම්මලා තාත්තා කියන්නේ බැංක් account එක ලැහැත්ති කරගනින් හදිස්සියක දිවත් ගන්න. හොඳට ගයක් හදාගනින් කවුරු හරි ගහන්න આવොත් හැංගෙන්න. එහෙම නැත්නම් ආයුධ සටනක් ඉගෙන ගනින් හතුරෙක් આવොත් ගහන්න කියලා අපිට අම්මලා තාත්තලා ගුරුවරු ගන්නන්නේ බොහොම තිරිසන් ක්‍රම ටිකක්. හැම තිරිසනෙක්ම කරන දෙයක්. තිරිසන්ට ස්වභාවයෙන් ලැබෙනවා. ඒ කිසි කෙනෙක් කියන්නේ මේ ජීවිත රටාවක් තියෙනවා බය නැතුව ජීවත් වීම සඳහා මොකද අම්මලා තාත්තලා මේනොට වරද බැඳිලා ඉවරයි. ඒකේ ප්‍රතිඵලයක් නේ දරුවා කියන්නේ. ඒක බටහිර ලෝකේ ancestral guilt කියලා කියනවා. ඉස්සල්ලාම ආදම් සායේවා තහනංගයි ගෙඩිය කාලා බයලජ්ජ නැතුව නන් නෙවෙයි කාමයේ හැසිරුණා. ඊට පස්සේ දෙන්නට බයලජ්ජාව ඇති වුණා. ඒ කියන්නේ දෙමාපියන්ගේ වැරද්දක් නිසා දරුවන්ට එන බයලජ්ජාවක්. ancestral guilt. ඉතින් අපිට එහෙම guilt එකක් නැහැ. මොකද එහෙම අපි කියන්නේ නැහැනේ දෙයන්නාසිකේ ආදම්ගේ ඒ වගේ ආවයි කියලා සිරිපාදේ ඇඩම් ස්පීක් කියලා කියනවා අපි හැබැයි. නැත්නම් අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. අපිට නෑ එහෙම දෙමාපියන්ගෙන් ආවේනික දුකක් කියන එකක් අපිට නෑ. මොකද අපි දිව්‍යඥාන්සික දරුවෝ නෙමෙයි සුද්ධ ලිවිල අදහන්නේ නෑනේ. නමුත් අපිට දෙමාපියෝ දානවා ඔළුවට පොඩි එක අඬනවනම් ඔන්න බබ්බෝ බිල්ලෝ එනවා. අඬ අල්ලන් යනවා. කියලා බබා බය කරලා තමයි බිල්ලෝ කියලා තමයි බලන්නේ. ඇස්කෙටි දෙක උබ්බිම හෙලනා තක්කඩි කොල්ලන් ගිලිනා ඔන්න බබ බකමුණා වන් ගොන්න ගහේ සිට අඬනවා. ඉතින් කියනවා කතාව සින්දුව කිලිවල. ඉතින් බබා ඇස් දෙක වහගෙන මිරිරි කගෙන නින්දට යනවා. ඒක කැමති අම්මා ගොඩකේ ඉන්න සන්තෝෂෙන්. අම්මා කියනවා ඇස් දෙක වහගන්න ඔන්න බබ බිල්ලෝ එනවා. අඬනමයි අඬගෙන යනවා. තක්කඩි කොල්ලන් ගිලිනා ඇස්කෙටි දෙක බිම හෙලනා ගොන්න බබු බක මුණා ගොන්න ගහේ හිත අඬනවා. පොඩි එකා ඊට පස්සේ උගේ නංගි නංගල්ලෙත් ඕක කියලාම තමයි. ඕන් එනවා. ඉතින් අර නංගි අයියාගේ ඇඟේ ඉල්ලලා තමයි බුදිය ගන්න. බයෙන්මයි කන්ට්‍රෝල් කරන්න හදාන්නේ. දැන් ලංකාවේ ආයම්මලා ගිහිල්ලා කාගේද මේ සුල්තාන් වරුන්ගේ දරුවෝ නලනකොට බුදු සරණයි දෙවි පිහිටයි කියනවලු. සුල්තාන්ගේ දෙට ආපුවම බුරුම් භාෂාවෙන් අරාබි භාෂාවෙන් තාත්තට බුදු සරණයි කියනවා. ඇදෙන්නම ඔක්කොම හැදෙන්නේ ලංකාවෙන් ගෙන ආයම්මලාගේ උන් එකනේ දවල්ට ඉන්නේ. ඒ සුවපත් වේවා. බුදු සරණයි. ඉතින් ගෙදර ආවිල්ලා බලනකොට බබා දන්නේම නැහැ. ලංකාවේ මොකද කරලා තියෙන්නේ? මොන්ටිසෝරි පන්ති ඔක්කොම කරන්නේ බුරුම මේ ජපන් භාෂාවේ. දෙයයන් ආචෝන්න මොකද්ද මේ ඕන් අමිතාබා කියනවා. හැම ළමයම ඕන් අමිතාබා. නමෝ අමිතාබා. දන්නේ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. හැම තැනටම මොන්ටිසෝරි ඉස්කෝල දීලා තියෙනවා නොමිලේ කම්පියුටර් සහිතව හැම එකේම නමෝ අමිතාබා කියලා ගහලා තියෙනවා. ඉතින් කට්ටිය සූපත් වේ වගේ මේකේ නමෝ අමිතාබා උන් දන්නවා මේ පොඩි කාට දුන්නා නම් පුංචි කාලේ ඔය බය හරි මොන දේ හරි ඌ එක ගෙනියනවා. ඉතින් ලේසියටත් පහසුවටත් ගෑණි තමන් තියා ගන්නවා ආයම කෙනෙක් දෙනවා බබාට. ඉතින් ආයම බබා හදනවා.
තාත්තා ළමයි හදනවා. ඔතන ওই සෙල්ලම තියෙන. ඉතින් ඒක නිසා මේ ආයම්මාතේ වැඩේ බයෙන් තමයි බබා නලවන්නේ. මොකද ඒක ළමයා 2 3 වෙනකොට ඉස්සර එක පස්සේ උන්ගේ කරදර වෙනවනේ. මුත් රණ්ඩු කරනවනේ. බයෙන් තමයි ගත කරන්නේ. ඒ නිසා බුදු කෙනෙක් ඉපදිච්ච බඩේ තව දරුවෙකුට උපදින්න ඉඩක් නැහැ. ඒක න්‍යාය ධර්මයක්. නොබෝ කලකින් තව ගැබක් ගන්න ඉස්සෙල්ලා ඒ මාතෘ යුවරාජයා මෙහෙන් චුත වෙලා යනවා. ඒක එහෙම තමයි මේ කතාවේ යන්නේ. ඒ ගැබේ ආයේ කාටවත් ඉන්න බෑ. හිටියනම් එහෙම බුදුකමටත් ෆයිට් කරනවා. මම අයියා කියයි මම මල්ලි කියයි අයියා බුදුනේ කියයි. ඒව මොකක්වත් මේකේ නෑ. මේ බඩේ කවුරක්වත් ආයේ බල්සන් ගත්තේ නෑ. ඒ නිසා ඒ අර කියන සීලේ ප්‍රතිඨාය නරෝසපඤ්ඤෝ කිව්වාගේ ශික්ෂාපද නැත්නම් ශික්ෂාපද නෙමෙයි ශික්ෂා 3 සීල සමාධි ප්‍රඥා වශයෙන් කියුණ ඇත්තට මේක උත්කෘෂ්ඨ දේ. නමුත් මෙතන කියනවා ජනතා මට්ටමේ ඉන්නකොට කාය වචන හිත යම් පමණකට හසුරුවා ගත්තට පස්සේ ඒකේන සද්ධාාවක් ඇති කර ගන්නවා. අපි ඉන්න ජීවන රටාව නම් තන්නේ කර බයක ජීවත් වෙන්නේ. ලද්දාපටන් අවුරුදු 50 වෙනකන් අපි පෙන් කෙලිනවා. 50න් පස්සේ හාන දශකේ පවංක දශකේ පරිහාන දශකේ කියලා ඉතින් පිරි යනවා. ඉතින් දැන් අද ලෝකේ මේ වගේ වයසට ගිය මිනිසුන්ට ජැක් ගහන්න හදපු සෞඛ්‍ය සේවයක් තියෙනවා. ඒ කට්ටියට ජැක් ගහන්න හදපු ආර්ථිකයක් තියෙනවා. ඒගොල්ලන්ට ජැක් ගහන්න හදපු රසාවල් ක්‍රමයක් තියෙනවා. අර බලවතා ඉන්න මිනිස්සයා හබ්බ කරන කන මිනිස්සයාට තැනක් නැහැ. අවුරුදු 55 වුණාට පස්සේ ඒ කට්ටිය අවලංගු කාසි බවටපත් වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා පෙන්ෂන් යනවායි කියලා. දැන් 60 කරන්න හදනවා. 65 කරන්න හදනවා. ඒකෝට අලුත් අයට රස්සාවල් නැති වෙනවා. ඒ නිසා මේ දවස්වල විශාල අරුබුද දැන් සාමාන්‍යයෙන් කියනවා අද විදුලිය නැති වෙන්න ප්‍රධානම හේතුව වතුර නැති නිසාත් මොකක්වත් නෙවෙයි. ඒ විශේෂයෙන් ඉන්න අය මේ වැඩි පෙන්ෂන් දීලා මිනිස්සු තියානින්න පෙන්ෂන් යවන්න නැතුව මිනිස්සු තියානින්න හදන එකේට තරුණ කොටස් කරන විප්ලවයක් තමයි බලාගාර ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒගොල්ලෝනේ බලාගාර. නැත්නම් වතුර නැති ප්‍රශ්නයක් අනම්ම නම් අපි ඉතින් තාප විද්‍යුතයේ පැත්තෙන් නම් වෙන්න ඇති. නමුත් මේ කැලණිකගේ නාන්න බැරි සයිස් එකේ පහුගිය දවස්වල වතුර මොකද බලාගාරේ වතුර විශ් කරනවා. බලේ නැහැ මිනිස්සුන්ට. පව නැහැ. පින තියෙනවා. පව ෆේලියර්. පව කට්. ඒ මිනිස්සුන්ට පින තියෙනවා. පව තමයි ඉස්සර වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් වල තියෙනකොට මේ සද්ධාව නැතිකමනේ තියෙන්නේ. අපි මේ ජනතාවගේ පඩියක් කරන මේ ජනතාවට සේවය කරන එක නෙවෙයි තියෙන්නේ. ලොක්කට විරුද්ධව සම්ඩුව, දේශපාලන විරුද්ධව සම්ඩුව කියම අනේ අර ජනතාව ජහමනයා නිකාන්ත වෙනවා. ඉතින් සද්ධාව තියෙනවා නම් කෙනෙකුට මම මේ ලෝකේ ඉපදිලා උපන්නාට මේ ලෝ වැනිනවා කියලා කාට හරි මොනවා හරි සේවයක් කරපල්ලා. සේවය කියලා කියන්නේ පවු නොකර හිටපල්ලා. ඒක කියෙන්නේ නැහැ. මෘදු ගතියක් තියෙනවා. මෘදු ගතිය පෙන්නන්නේ වතුර වල වගේ. වතුර දාන භාජනේ හැඩේ ගන්න. අපි වවුලයි ගෙදෙට්ට ගියාට පස්සේ පුටු ඉල්ලන්න බෑනේ. එහෙට ගියා නම් එළිලා හිටපන්. පුටු ගන්න යන්න එපා. එහෙනම් යන්න එපා. වැවිලියෙකුට ලව් කරන්න එපා. ඉඳගෙන ලව් කරන්න ඕන. වැවිලියට ලව් කරන්න තියෙන එල්ලිලා. කක්ක පැත්ත උඩ තිබ්බට කටපත්ලයා තියෙන්නේ. දැන් අපේ කට උඩ කක්ක පැත්ත පල්ලයනේ. උගේ අනිත් පැත්තේ තියෙන්නේ. ඉතින් ඒ තැනට යන්න එපා එහෙනම්. ඉතින් ඒ වගේ අපි වවුලයි ගෙදෙට්ට ගිහිල්ලා යකෝ මේ අමුත් එක්ක පුටුවක් දීපල්ලා කියන්නේ එම සාද තේරෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ගියාට පස්සේ එතෙන්ට හැඩ ගැහෙන හැටි මුදු අනතිමානී ගුණය. අපි එමනේ රවුම් ඉලට හතරස් කුණ්‍යක් ගහලා තලනවා පුළුවන් තරම් තැලුවට හරියන්නේ නැහැ. ඉතින් ඒ ගුණේ තේරෙන්නේ නැහැ. ඒකයි බුදුජානනාංශේ රජගෙදරින් බැහැලා ඇටේරියා කැලියක සිවුර එලලා ඒකේ සැතපිලා මිනිස්සුන්ට කිව්වා මම සුවසේ නිදා ගන්න නතර කෙනෙක් කියලා. සුඛෝපභෝගී ගෙවල් හදාගෙන ඒව මේව නෙවෙයි. ඒව අතහැරලා ඇවිල්ලා. ඉතින් මෘදු ගුණය සංඝයා කියන්නේ උතන් තමයි. සංඝයායි බාලදක්ෂ ව්‍යාපාරේ ඉන්න කෙනාට ඕන තැනකට ගියාම කෝටු කැලක් හම්බුනා නම් ඒකෙන් හැන්දක් හදාගන්න හැටි, ගල් කැලක් හම්බෙච්චා ලිපක් බැඳ ගන්න හැටි, පොළු දෙක තුනක් හදලා ඉවලත් කුඩාරමක් හදාගන්න හැටි අතැල්ල ගියා ඉච්චරයි. ආයේ මේ
ඒක රෙජිස්ටර් කරලා මගේ ගේ කියාගන්නේ. ආර්ය වෝහාරය කියලා කියන්නේ කොහෙන් හරි තියෙන පිටුරු ටිකක් එකතු කරත්ත ගහක් මුලලා ගත්ත වාඩි වුණා ගැහුවා පරියන්කයක් 1 2 3 4 කියලා ධ්‍යාන වලට සමවැදුණා නැගිට ගියා. අනේ අර පිටුරු ටික වියෝකයිද මේ ගහට පොහොරක් වෙයිද අදාළ නැහැ. මේ මෘදු ගුණේ තියෙන එක අදාළ නැහැ. ඒකට ආර්ය වෝහාරය කියලා කියනවා. ඒතර භික්ෂුව වනේ හිටියත් ගමේ හිටියත් කැලේ නගරකේ හිටියත් ගියා තියෙන දේ පාවිච්චි කරා. ලැබිච්ච දේ හැඩ ගැහුණා ගියා අතහැරියා ගියා. ඉතින් ඒ මෘදු ගුණේ නෑ මට මේ දේ ඕනේ. මම මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි දත්මති. මට මේ වර්ගේ ඕනේ. කියාගෙන නටන්න පටන් අරගන්න දැන් පොඩි ළමයෙකුට යමක් දීලා බලන්න පිරිමහන්න පුළුවන්ද කියලා. උඩ දේ නෙවෙයි අවශ්‍ය කරන්නේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි ඕන කරන්නේ. ඌ නම කියලා තමයි ඉල්ලන්නේ. එහෙම නැත්නම් ඒක අල්ල වීසි කරන්නේ නිකන් හරියට ඉවරම වෙච්ච දබඩුවක් වගේ. මොකද ඒ තරම් මේ ජනමාධ්‍ය විසින් මිනිස්සු පටු කරලා මේ මෘදු ගතිය නැති කරලා. ඒකට ලෝකයේ තියෙන හොඳම නිදර්ශනය තමයි ඕනම උපස්තරයක ඕනම ගෝචර භූමියකට මනුස්සයෙක් ඉන්න පුළුවන්. අනික් සත්තු උපස්තරයේ මත ගෝචර භූමියත් වර්ග වෙලා තියෙනවා. සමහරුන්ට සීත පළාත්වල ඉන්න බෑ. අවුරුද්ද පුරා ඒ ජීවන චරිතය ගෙනියන්න බෑ. මනුස්සයාට පුළුවන්. නමුත් මේ මිනිස්යාට අද තියෙන මේ උපභෝග සුභෝගී වස්තු නිසා මේ මනසට පොඩ්ඩක් උෂ්ණත්වය වෙනස් වෙච්ච ගම හරි අපහසුයි. දැරීමේ ශක්තිය නැහැ. ඉතින් ඒකටම අදාළ විස බීජ වර්ග හැදිලා තියෙනවා. පොඩ්ඩ එමේ වෙච්ච ගමන් දැරීමේ ශක්තිය නැත්තම් ඔතම දරා සිටීමේ ශක්තිය නැත්තම් මේ මනස නිකම් පැහෙන්න ඉසලා කඩපු එළවලු ටිකක් වගේ ගමන් කරනකොට මැලවිලා යනවා. බුදුචාන් වහන්සේ සඳහන් කරන්නේ මේ තරුණ ජීවිතේ තරුණ කාලෙදීම ඕනේ ඍතුවකට ඕනේ තැනකට ගැලපෙන විදියට හැදෙන්න ඕන. භික්ෂුව කියලා කියන්නේ ඒක. අනුන්ගෙන් කාලා ජීවත් වෙන කෙනා උණුබත් ඉල්ලන්න එපා. ලැබෙන දේ කාපන්. ඒකට බුදුන්සේ ආදර්ශ රජයක් පෙන්වනවා. ඒකලත් මුරුදුයි. ඒකලත් කර්කශ නැහැ. ඉතින් මේ මුරුදු ගතිය වචනෙත් තියෙනවා. දැන් මම කතා කරනකොට කොච්චර මුරුදුද කියලා බලන්නකො නිකන් මම කියන්නේ වීඩියෝකට වගේ. බුදුමාහාර මුරුදු ගතියක් නැති. කාටද බෑ මේ මාව ගන්නකො ආදාසෙට. වැඩ කරන්න ගියත් එහෙම වුණොත් ඇනපුවාම වැලමිටෙන් දෙකක් ඉලෑටයක් දෙකක් කඩ ඇනෙන්න අනිනවා. ඒ උඩ තේරෙනවා මේ වැඩ පොළට එන්න එපා වැඩ කරන්න බැන්න බලන්න ඉන්න එපා හුද්දටම ගහලා එලවනවා. ආවනේ කරදීපන්. කමතර ගියානේ ගොන් ගහපන්. මුට්ටෙට්ටු ගාලා පුතියන්න දෙන්නේ නැහැ. ඒක ඉතින් අපේ පුරුදු එදා ඉඳලම ඇතිනේ. ඊයට ආවනම් යන්න හැර පාපන් හීය අහපන්. මේ දෙන දේ ඇඹුල කාලා මේ නිරටුලා බීඩිය බිබී ගයිවරු කියලා ඉන්න දෙන්නේ නැහැ. හරක හරියලවනවා ඇඟ උඩට. ඒක ඉතින් අපේ මුරුදු ගතිය. මේ ඉන්න එපා වැඩ පොලේ ඉන්න එපා. මේ භාවනා මධ්‍යස්ථානයේ පිස්සු පිහට්ටු තියන්නේ නැහැ. වාම ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක කරනවා එළවල දානවා. මොකද අපිට ඕනේ පරිසරය අපි හදාගන්න. ඉතින් ඒ සඳහා බුදුජානනාංශගේ පවා තිබිලා තියෙනවා මේ මු르දුව ගත කරන්නට අවශ්‍ය පරිසරය සකස් කරලා දුන්නා. ඒ දායකයන්ට පින් සිද්ධ වෙන විදිහට තමයි බණ භාවනා කරන්නේ. ඉතින් ඔක්කොම මම මේ කියන දේවල් එක සති චිත්තක්ෂණය තුල තියෙනවා. මේ සති චිත්තක්ෂණය තුල මේ මිනිස්සයා පුදුම විදියට වර්තමාන මොහොතට මෙලෙක් වෙනවනේ. අතීතයට ගිනිච්චත් කෙනක් දානවා. හරියට කාන්දන් ශක්තියක තියෙන උතුරු කට්ට එක තියෙන උතුරට ඇදෙන ගතිය වගේ. ඒක හරිය මු르දුවනේ කරන්නේ. ඕන කෙනෙක් දකුණට ඇදපු දාවයි. මෙයා හැරීමේට හැරෙන උතුරට. පොල්ඩියක් වතුරට දාන්න ලැබු පැත්ත උඩට එනවා. කොච්චර කරකොල තිබ්බත් ලැබු පැත්ත උඩට එනවා. ඒක කරන්නේ පොල් ගෙඩිය කරකෝප එකට බැලලා නෙවෙයිනේ. ඒ මු르දු ගතිය තියෙනවා. අන්න ඒක උපන්දා සිට කරපු පව් නැත සතිය පිහිටපු මේක්ෂණය කියලා ඒ සියලුම පව් ගෙවන්න පුළුවන් කියන සද්ධාාවක් මනුස්සයට ඇති වෙනවා. ඒක නැති නිසායි අපි මේ නටන්නේ. ඒකයි අපි මේ හොඳ හොඳ ගුරුවරු හොයාගෙන හොඳ හොඳ කමටහන් සුත් බලාගෙන හොඳ හොඳ භාවනා මධ්‍යස්ථානට යන්නේ මේ සතිචිත්තක්ෂණයේ මේ සියලුම සිද්ධ තියෙන එක අදාහ ගන්න බෑ. ඇදහිල්ල කියන්නේ සද්ධාව නෑ. මෘදු ගුණයක් නෑ. පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් දරා සිටීමේ හැකිය නෑ. හැකියාව නෑ. ඒක සාමාන්‍ය බෑ ආධුනිකයාගේ හැටි. ඒකට අපි අනුකම්පා කරන්න ඕන. නමුත් පහු වෙනකොට හිතන්න ඕනේ හැමදාම තනින් කිටි බීලා ඉන්න බෑ. හම්බ කරගෙන කන්න ඕනේ. උලේ හිටියත් පිලේ හිටියත් තමන්ගේ බණ භාවනා කරගන්න කොඩි ගහයට හිටියත් කෙන්ද කම්පලයේ හිටියත් කරගන්න අර පටන් ගන්නකොට තියෙන මෘදු ගුණය තමයි තියෙන්නේ.
ඒ වගේ සංවිභාගෝ කියලා කියන්නේ කවුරුත් එක්ක හදා බෙදාන කන ගතිය. ඒක දානපතියෙක්ගේ තියෙන සංවිභාග රතෝ පයිතපාණී වොස්සග්ග රතෝ කියලා සඳහන් කරලා තියෙනවා. මේ වස්තුව තියෙනවා. මේ කෑම කියලා කියන්නේ මැරිච්ච මිනිහක් වගේ එකක්. ඔක ඉක්මනට වලලන්න ඕනේ. උයපු බත තියන්න බෑ. ඒක ආපු කාට හරි උණු උණුවෙන් දෙන්න ඕනේ මේක. ඔව් පැත්තකට කරලා තිබ්බොත් ටිකක් වෙලා යනකොට තමන්න ගන්නත් නෑ පිලුණු වෙනවා. ඉදිච්ච පළතුරක්, මැරිච්ච කුණක්, තැම්බිච්ච බතක් තියන්න බෑ. ඉන්ෂා ගියේ තැනක කවුරු හරි අහලා බලලා මේ මොකද මේ බත්තියක් තියෙනවා කනවාද කියලා අහන්න බය වෙන්න එපා. ඒ වගේම බුදුජානක සඳහන් කරනවා බඩගින්න තියෙනවනම් බත්තියක් තියෙනවද කියලා අහන්න ලැජ්ජ වෙන්නත් එපා. ඒකට නෙවෙයි ලැජ්ජ බයි කියන්නේ. ඊට පස්සේ ඒක පාට ෂුගර් බැහැලි වල වෙවුලන්න පටන් ගත්තොත් ඊට කොච්චරද හොදනේ ගිහිල්ලා මේ ටොපි එකක්වත් නැද්ද කියලා අහන එක. බත්තියක් දෙන්නකෝ වතුට්ටියක් දෙන්නකෝ කියලා ඒකේ බය වෙන්න එපා. මේ අපි බිස්නස් කරන්නේ නෙවෙයිනේ. ඉතින් අපි ලංකාවේ බය වෙන්න ඕනේ නැහැ. මුත්තිට පොලකට ගියත් කමතකට ගියත් බත්තනකට ගියත් කවුරු ඇහුවොත් මොකද කාලා බීලාද කියලා අහනවා. ඒක හැටි. අන්නේ සංවිභාග රතියේ තියෙන මිනිස්සයාට කාන්තාරයකට ගියත් මොහොත බැඳට ගියත් කැලේ මැදට ගියත් ඒට අවශ්‍ය ආහාර පිට ලැබෙනවා. ඔය සම්බෝලේ මඤ්ඤොක්කයිගේ ඉදර වහගෙන කනවයි කියන කට්ටියට කොහෙ ගියත් Tamanට අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ. යාර බෙදාගෙන කන ගතිය ගොවිය ළඟ තියෙන එකට ආර්ථික විද්‍යාව ගන්නේ මල්ටිප්ලයර් ඉෆෙක්ට්. ගොවියෙක් මෙච්චර අස්සන්නක් ගෙට ගත්තට පස්සේ ඒ තන ඉපනැල්ල ගොනාට කන්න පුළුවන්. ගෝණි ආන මිනිහට ගෝණියක් විකුලා කියක් කරි හම්බ කර ගන්න පුළුවන්. වීමෝල් හිමියට වීමෝල් අම්බර්ලා කියක් කරි හම්බ කර ගන්න පුළුවන්. වාහනේ හිමියට මේක එහාට මෙහාට ගෙනිලා කියක් කරි හම්බ කර ගන්න පුළුවන්. කී දෙනෙක් කැපෙනවද ගොවියාගෙන්? ගොවියා ගෙට ගන්නට ගියේ. ඉතින් ගොවියා දෙවියා කියලා සලකනවා. මොකද මේ මිනිස්සයා ওই තමන්ගේ බඩ රැක ගන්න දෙයක් නෙවෙයිනේ ඔය දෙක කරන්නේ. පොළවෙන් හම්බ කරනවා. ඉතින් ඒ රසාව බුදුන්සේ අගය කරලා තියෙනවා සංවිභාග රතෝ. ඒක තමයි අද ලෝකේ වෙලා තියෙන උපරිම ධනයක් 50%කටත් අඩු පිරිසක් නුළු ලෝක ධනෙම පාවිච්චි කරනවා. ඒකට 50% පොස් දුප්පත්යි ඉන්නෝනේ මේ ආර්ථිකය රැකෙන්න. දුප්පතුන් නැතුනොත් මේ ආර්ථිකය දුවන්නේ නැහැ. ඉතින් දැන් ඇවිල්ලා තියෙන මේ ඉන්ටර්නෙට් එක නිසා YouTube එක නිසා කට්ටිය ඉස්සට වැඩිය තොරතුරු දාන්නවා. අද ආර්ථිකයේ සුළු පිරිසක් විශාල ධනයක් අරගෙන ඒගොල්ලෝ ව්‍යවස්ථා දායකත්වයටපත් වෙලා ඒගොල්ලෝ අනික් අයට නීති හදලා ඒගොල්ලෝ රට යන දිශාව නැතිය තේරුම් අරගෙන අධ්‍යාපන ක්‍රම හදලා නීතිය හදලා මුදල් ලච්චු ගහගෙන බැංකුව හදාගෙන කරගෙන යනවා. අර පීඩිත ජනතාවට සියල්ලම වග කියන්න ඕනේ. සල්ලි තියෙන එකට මොන නීතියක්වත් නැහැ. ඉන්දියාවේ ඉන්න හරි ජන කියලා කොටසක් අන්ටචබල් කියලා කියන්නේ. ඔය මිනිස්සු අත ගාවත් වීදුරුවක වතු ටිකක්වත් බොන්නේ නැහැ වංශකාරයෝ. ඒකම වෝල් ස්ට්‍රීට් එකේ ඉන්න මකරයෝ ටිකක් උන්ටත් කියන්නේ අන්ටචබල් කියලා. මොන අපරාධ කරුවත් අල්ලන්න බෑ උන්ව. රජේ පවත්තන්නේ ඒගොල්ලන්ට ගාස්තුව දීලා මේ රටේ පිරිනවද කියලා ලිව්වොත් උන් පිරිනවයි කියලා ලියලා දෙනවා රජෙට. ඉතින් රජය කියන විභාණ්ඩ වැදගත් උත්තම ලියලා තියෙනවා පිරිනවයි කියලා. ඉතින් පහුවෙන්ද කියනවා යාට වැරදිලා යා මේ බීඩියක් බීලා ලියලා තියෙන්නේ පිරියෙන්නේ නැහැ. මම හෙට වෙනකොට අනිත් දවසේ පත්තරේ රෑ 12 කියනවා ඊයේ වෙලා තියෙන වැරද්දක් නැහැ පිරියෙන්නේ නැහැ. අර හම්බ කරන කණේක පුවත්පත්වල තමයි ජීවත් වෙන්නේ. උන්ටත් කියන්නේ අන්ටචබල් කියලා. ඉතින් මේ මිනිස්සු හරි හිරි හැරයක් දැන් ওই විකිලීක් එකයි එතනින් ගියාම මේ ජනමාධ්‍යයයි. මොකද ඕනේ පිස්සි පිටට දන්නවනේ මොකද වෙන්නේ නැත්නම් රටේ මොකක්වත් වෙලා නැහැ. වෙන දේ එකයි. අර ගෑනුගේ රෙද්දාසේ තියෙන දේවයි ළමයි හම්බෙන තැනයි කුණු හරප ටිකයි ඔක්කොම එලි දක්කලා තියෙනවා. ඕකත් වැඩි කල් ලොකු දෙයක් වෙන එකක් නැහැ. ඔය දැක්කට පස්සේ මිනිස්සුන්ට තේනවා තෝ හම්බ කරගත්තොත් ඕකයි. ඔය පත්තර වලින් හරි ආණ්ඩුවෙන් හරි ජනමාධ්‍ය මොනව කරන්නද? ඉතින් ඒ සාර තියෙන දේ Taman එක්ක බෙදා හදාගෙන කන ගතිය අපි ඒකට කියන්නේ සංඝයා තුල කාට මොන දේ පූජා කරත් අගත අනගත චතුදිස සගස දිනේ පැමිණි නොපැමිණි රිව් දිසින් පැමිණ සංඝයාට දුන්නා. ඉතින් ඉන්න මිනිහට තියෙන එක නඩත්තු කරන එක විතරයි. එන ඕන කෙනෙකුට ආගන්තුක සත්කාරය කරන්න ඕන. ඉතින් බලන්න කොච්චර සාන්තිදායක තත්ත්වයක්ද කියලා. ඉතින් බුරුමේ පණ්ඩිත සාංශ කියනවා මේක කවදාවත් බටහිරේ තහවුරු වෙන්නේ නැහැ. මුදේ තියෙන පුද්ගලික බැංකුවකයි කාඩ් එකකුයි කාර් එකයි ගෙයි. ඕකෙන්නේ මිනිස්සයා කන්ට්‍රෝල් කරන්නේ. ඕක තියෙනවා හැමතැනම දන්නවා.
දැන් මේක මේ බතලයක් මඤ්ඤෝ කලේ තම්මන කාල ජීවත් වෙන මිනිස්සුනේ තොරතුරු හොයන්න බෑනේ කාලා. මොකද සෙල්ෆෝන් එකේ ඉන්නේ ගහගන්නේ නැහනේ. කාර් එකේ ස්විච් එකක් තියෙන්නේ නැහනේ. ඌ කොහේ ඉන්නවද කියලා හොයන්න බෑ. අන්තික අපි සෙල්ෆෝන් එක දෙනවනේ එකේ කාර්. අල්ලන්න බෑ. හරි ඕන තැනක ඉන්න කෙනෙකුට ඩ්‍රෝන් එකක් දාලා ගහන්න පුළුවන් 1500ක් උඩ ඉඳලා මීටර් 2ක එහෙමයක් හරි තියෙද්දි ගහන්න පුළුවන් ඕන වෙලාවක. ওই සෙල්ෆෝන් එක අපිට දීලා තියෙන ඕගොල්ලෝ හිතනද මේ ගෑන්ට SMS යවන්න කියලා පිස්සු. උඹ කොහෙද ඉන්නේ කියලා බලන්නයි තියෙන්නේ. උඹ නික අවුලුව ඉස්සුවොත් man missing. යව්වේ මේ ළඟදී ඔය ඉරාක් වල ඉන්න හමුදාපතිට එහෙම. ඔක්කොම මෙහෙම අහ ගහගෙන ඉන්නේ. බොත්තම දාද කරන එක විතරයි තියෙන්නේ. සංවිභාගරතෝ ඉන්න මනුස්සයගේ එහෙම නෑ. මේ මනුස්සයා බෙදා ගන්නවා සෙල්ෆෝන්වත් කාර් එකේ ඔටෝ ස්විච් එකවත් චිප් එකකුත් නෙවෙයිනේ මේ බතලාලයක් මඤ්ඤෝ කලයන්නේ. ඕනම කෙනේ සංඝයා නමක් වැඩියොත් එහෙම ඒ මාසෝ අග්‍රපින්ඩි දෙනවනේ කාට හරි. නවත් කද්දාවත් පුළුවන් ද කියලා අහනවා. බටහිර ලෝකෙක මේ සංවිභාග රතෝ දාන්න. මොකද මේ ආර්ථිකය හැදලා තියෙන්නේ බලවත ඔක්කොම හුරා ගන්නවා. දුප්පතා කඹරනවා. නීති ඔක්කොම ආර්ථික නීති, මුදල් නීති, රජයේ නීති, සිවිල් ඔක්කොම දුප්පතාට විතරයි. බලවතාට මොකක්වත් වෙන්නේ නැහැ. ඌ දන්නවා. untouchable. ඒ වගේම වදඤ්ඤෝ. දැන් ලෝකේ පාලනය කරන්නේ අද මේ සින්දු කියන කෙල්ලෝ ටිකකුයි ඔය අනම්මන පිසෝ ටිකක් දාලා නටවනවා. අර මිනිස්සු ඉඳලා හිටලා වචනක් දෙයක් කියනවා මිනිස්සු නොම කරින්න විතරයි. ඉතින් ඕක නා බන් නොබලා හිටපම ඔක්කොම ඉවරයිනේ. බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙන්නේ සමගි වුණා නම් බණක් කියපන්. එකතු වෙනා නැත්තම් කරබනේ හිටපන්. එතකොට මේ වදඤ්ඤෝ කියන ඒ කියන්නේ ඒ කියන දේ ඥානයක් ඇතුව කතා කරන කෙනෙක් ඉන්නවනේ අපි සාමාන්‍ය පඬිත කවි කියලා නම් වලින් පාවිච්චි කරනවා. ඒක න අදාළ දෙයක් විතරයි කදන්. දැන් මිනිස්සුන් කතා කරන්නේ නැත්තම් පිස්සු වැදෙනවා. වැඩිම කතාව. මේ ජනමාධ්‍යයෙන් එහෙම නැත්නම් මේ ටෙලිෆෝන් වලින් මේ ටෙලිවිෂන් වලින් කරලා තියෙන්නේ එමන්සේ නිකන් කතා පෙට්ටි බවට පත් කරලා තියෙනවා. කියන දේ ඇති හරයක් නැහැ. ඉතින් ලොකු සංචින්න කාලේ කියනවා මෙච්චර බණ කියන. හන්දියක් ගානේ බණ කියන. වෙසක් එකට පොසොන් එකට බණ කියන. රේඩියෝ වලින් බණ කියන යුගයක් මානව ඉතිහාසයේ සිංහල ඉතිහාසයේ තිබුණේම නැහැ කියලා. නමුත් රටනරක් වෙන හැටි බලනකොට මොකද්ද අප්සෙට් එකක් තියෙනවා කියලා කියනවා. මෙච්චර බණ අහද්දි මිනිස්සු පිරිහෙන හැටි. ගල්දුවේ පඬිස්සාන්ති කියනවා මේ කට්ටිය බණ වාගේ මොනවද කියනවා අනේ මට නම් තේරෙන්නේ නැහැ කියලා. බණ වාගේ. එක එකනා කියන්නේ. නමුත් මේ කෙනෙක් කොහොමද මේ බය නැතුව ජීවත් වෙන්නේ? කෙනෙක් කොහොමද මේ සතියෙන් මේ දේ අස්පනා පිට ලබන්නේ? මෙහෙම කරන්න සඳහා මේ දේ උපක්‍රම කරන්න ඕන කියන පැත්තක් කියන කෙනෙක් නැහැනේ. එයත් බයේ ජීවත් වෙන්නේ බයටමයි බණ කියන්නේ. බණෙන් බය වැඩෙනවා. එහෙම නෙවෙයි මේ සති චිත්තක්ෂණයක තියෙන ඔය කියන බුදුරජාණන්සේ පෙන්වන්න හදන ශ්‍රද්ධාව වැඩෙන හැටි මේ සාමාන්‍ය මධ්‍යස්ථාන මොනක හිතපවත්තන මෘදු ගතිය choiceless awareness කියලා කියන්නේ එන ඕනෙම දෙයක් බාර ගන්න කිසි දෙයක් එක්ක ගැටෙන්න එපා. evenly suspended attention ඔය තමයි මෘදු ගතිය කියලා කියන්නේ. ඊට පස්සේ සංවිභාග රතෝ නැත්තම් සංවිභාගෝ Tamanට ලැබෙන හැම අත්දැකීමක්ම වාර්තා කරනවා. මගේ නෙවෙයි ඒක. තාම උත්කෘෂ්ඨව Tamanට ලැබෙන්නේ පුද්ගලිකයි රහසිගතයි නෑ. වදඤ්ඤෝ. හොඳ සත්පුරුෂ වචනයක් අපි වර කියනවා සුභාෂිත කියලා. සුභාෂිතයක් ඇහෙනවා නම් පණ එපා කියලා එතෙන්ලා ඉන්නවා. සුභාෂිත රසාස්වාදේ. ඔක්කොම කැප කරලා එතෙන්ලා ඉන්නවා. තමනුත් කතා කරන ඒ අනේ එකක් මිසක් බය ඇති කරන එකක් නෙවෙයි. ඉතින් අන්නේ එහෙම කෙනෙක් ඉන්නවා නම් බුදුරජාණන් සඳහන් කළ තියෙනවා මේ ධර්ම හතර අරසා කරන මෙලවත් බයක් නැහැ. ඒ කෙනාට පරලොව කියලත් මරණයට පස්සෙත් බයක් එන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා අපිට ගොඩාක් සතුට වෙන්න පුළුවන්. අපි මෙවුවා හරියට වචනේ දැනගෙන හෝ නැතුව හෝ අපි ගත කරන මේ ජීවන රටාව ඒ දිශාට තමයි දිශානතිය තියෙන්නේ. ඒ නිසා බුදුජානනාංශිත අනේකායතනං කියලා කියනවා විවිධ ක්‍රමවලට අපිට නැතිය වෙනක් දෙනවා. මෙන්න මේ දිහාට හැරියන් කියලා. අපි ඉතින් බලාපොරොත්තු තරම් වේගෙන් යන්නේ නැතුව ඇති. හිමීට වෙන්න ඇති යන්නේ. නමුත් ඒ දිශානතිය දීවට අපි බුදුහාමුදුරන්ට ස්තුතිවන්ත වෙන්න වගේම බුදුහාමුදුරන් ඉඳලා අපි දක්වාම ආපු ඒ තේරවාදී પરම්පරාවක් තියෙනවානේ. ඒ හැම කෙනාම ඕකනේ කරලා තියෙන්නේ. අපි ළඟ තියෙන දක්ෂකම් ගොඩක් කියත්තන තිබිලත් නැහැ.
මොකද අපේ දක්ෂකම් අදක්ෂකම්. ඒගොල්ලෝ ගාව තිබිච්ච මේ මෘදු ගතිය, සද්ධාව, මේ සංවිභාග ගතිය, වදඤ්ඤෝ ගතිය හරීම ප්‍රකටයි. ඉතින් ඒක අපේ ඉදිරි પરම්පරාවල් වලට පළවෙනි දෙවෙනි પરම්පරාව වලට යන්න අපි මේ නැතිය හදලා තිබුණ නැතුව මේ තියෙන මේ විද්‍යාවයි මේ තියෙන භාෂා ශාස්ත්‍ර ආර්ථික විද්‍යාව දේශපාලන කතා පත්තර එහෙම තිබ්බොත් කොහේ අයිද කියලා කියන්න බෑ. හැබැයි මේ ඊයේ පෙරේද තිබ්බේ සමුලෝටත් මම කතා කරලා කිව්වේ මං කිව්වට ගණන් ගන්නවට නෙවෙයි. සුදුහාමතුරු හොඳටම hina වුණා. අපි පමානේ සති චිත්තක්ෂණේ තියෙන තාක්කල් ඔය මොන දේ කුණු වෙලා තිබ්බත් අපි පමානේ. අපිට අපේ ශක්ති ප්‍රමාණය මේ ටික කරන්න පුළුවන්. ඒ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ Taman යම් වෙලාවක ප්‍රමාණයකට ඒ බය නැති වෙන බව නැති වුණාට පස්සේ එවැනි කෙනෙක් ඉන්න එක පද්ධතිය බයත් අරිනවයි කිය. පද්ධතිය ඕන කෙනෙකුට බය යනවා. ඒකට කියන්නේ සංක්‍රමණික රෝගයක් එතකොට. ඒ නිබය කෙනෙක් ළඟට යනකොට අනික් කෙනත් ඉබේ මෙතෙන්ට ඇදෙනවා. එයා තලින් අර බය නැති ගතිය ආයුධ තියාගෙන මාෂල් ආර්ට්ස් දැනගෙන සල්ලි තියාගෙන නෙවෙයි බය නැති ගතිය පැතිරෙනවා. ඒක හොඳට තේරෙනවා පොඩි දරුවට. පොඩි දරුවට හොඳට තේරෙනවා කෙනෙක් අර බයට වැඩ කරන හැටි. එයා අනිත් පැත්තේ දකින්න సౌందර්ය විදියට. ඒසයි సౌందර්ය විදියට වැඩ කරනකොට පොඩි උන් පුදුම ආකර්ෂණයක් තියෙන. ඉස්සෙල්ලා පොඩක් පැකිලෙනවා. පස්සේ අම්මා තාත්තා අතහැරලා පවා ඒ බය නැති වැඩ කරන්න කැමති. පොඩි උන් බය කරනා වගේම වැඩවලට බය කරවනවනේ අම්මලා තාත්තලා. ඒකයි අපිට කැම්පින් අවශ්‍ය කරන්නේ. කැම්පින් වලදී කරන්නේ ළමයා ගෙදරින් එළියට දාන්න. පන්ත්‍රික කාමරේ එළියට දාන්න. ඒකල ඔය අනතුරුදායක දේවල් වලට දානවා. ජුම් පුදුම දක්ෂකමක් තියෙනවා උංගා. ඒ වගේම ඒට ආසාවක් තියෙනවා. ඒ වගේම අර උගන්නන අපිටත් ලොකු ධෛර්යයක් තියෙනවා. එහෙම ධෛර්යයක්, එහෙම ආසාවක්, එහෙම පිරිච්ච ගතිය බුදුජානනාංශ විඳලා තියෙනවා. යම් ප්‍රමාණෙ මේ කියන්නේ අහනවා. ඊට පස්සේ බුද්ධ ශ්‍රාවකයෝ 80 ශ්‍රාවකයෝ ගිහිල්ලා මිනිසුන්ට කියනකොට සමහරක් මේක අහලා ඒගොල්ලෝ එතන බය නැති කරගත්තා. ඒක දැකලා තියෙනවා. ඒක තමයි මේ දිගින් දිගට අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිත් උත්සාහ කරන්න ඕනේ මේ විදිහට ශ්‍රද්ධාවන්ත වෙලා, මුරුදු වෙලා, සංවිභාග කරලා, බෙදාගෙන කාලා ආර්ථිකයේ සීමා කරන්නේ නැතුව වදඤ්ඤෝ වැදගත් විදිහට කතා කරලා කෙරුවොත් බුදුන්සේ කියනවා ධම්මේටිතෝ පරලෝකේ න බහයති. මේ ධර්ම හතරේ පිළිහිටනවා නම් ඒක ඉතින් සාමාන්‍ය අපි කියනවා ජීවන රටාව කියලා. නැත්නම් සම්මා ආජීවය කියලා. ඒක තනියවත් කරන්න අමාරුයි. ටිකක් එකතු වෙන්න ඕනේ. එකතු වෙලා හිතා ගන්න ඕනේ අපි සද්ධාවෙන් වැඩ කරමු. ඇදහිල්ලෙන් ඔබ මට විශ්වාස කරපන් මම ඔබ විශ්වාස කරනවා. එච්චරයි සද්ධාව කියන්නේ. මේ බුදුහාමුදුරුවෝ හරි මේ නැති අය එපා මේ ඔබට මම විශ්වාසයි. මම ඔබ විශ්වාසෙ මේක කරපන්. ඊට පස්සේ මුරුදුයි. වැරදුනට කමන්නේ කරපන්. ඒ දැන වැදිකෝ කනපැන්න ගහන. ඉඳලා එකක් ගහන්නත් ඕනේ හැබැයි. ඊට පස්සේ සංවිභාගෝ ලැබෙන ලාභේ හෝ පාඩුව බෙදාගමු. මේ හිත පිට ගියයි කියලා බය වෙන්න එපා. භාවනා කරපන්. කමන්නේ නැහැ. අතපය තුවාල වුණාට කමන්නේ නැහැ. අපි බෙදාගමු. වැරද්දත් බෙදාගමු, හරිද බෙදාගමු. වදඤ්ඤෝ අපි බුද්ධ වචනේ කතා කරමු. අර මිනිහාගේ මේ මිනිහාගේ අනම්මනම් ඕනේ නැහැ. අපි බුද්ධ වචනේ කතා කරමු කියලා අපි සමගයක් වෙනවනම් ජපන් රට කිව්වේ මහා සෙනගක් ඕනේ රටක් හදන්න 5 දෙනෙක් එකතු වෙලා ඇතුළට නැමෙන්නේ කිව්වා. ධර්මපාලතුමා කිව්වේ ලංකාව මට හදන්න පුළුවන් සංඝයා 5 නමක් ඉන්නවනම්. ඒක බැරි වුණා ඉන්දියාවේදී අපවත් වෙලා කිව්වා මගේ අලු ටිකවත් ගෙනියන්න එපා කියලා ලංකාවට. හොඳ 5 දෙනෙක් එකතු වෙන්න ආස නැහැ. 5 දෙනා 5 ආකාරයක්. අපි මේ 5 දෙනා එකතු වෙන්නේ මේ අපේ කුට්ටි කඩ ගන්න නෙවෙයි අපි බ්ලොකෙට බය නැති බවක් ඇති කරලා දෙන්න. සද්ධාවත් ඇතිව වැඩ කරන්න. මෘදු ගතියෙන් වැඩ කරන්න. ඒ වගේම අපි හදා බෙදාගමු. උඹේ වැරද්ද මම බාර ගන්නවා. ඔබ කරන ඕනේ වැරද්දක් මම බාර ගන්නවා. කියන දේ කියපන් කෙලින්. ආහන්නේ වෙනවනම් අපිට මේ මොහොතේ විතර නෙමෙයි අනාගතෙත් බය නැති වෙනවා. එතනින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා ශීල දිනාට ඒ සංඝ සාමග්‍රිය තුල ඒ නිබය බව සමග්ගාණන් තපෝසුකෝ කියන එකට සාක්ෂි වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව સમાપ્ત කරනවා. හොඳයි අද බයපෑකට වැඩි පොඩ්ඩක් ගත වෙලක් තියෙනවා මේ ධර්ම දේශනාව සඳහා. ඉතින් අපිට පැයක් හෝ ඊට වගේ කාලයක් තියෙනවා පිරිස කැමති නම් ධර්ම සාකච්ඡාවකට
මේක අපිට ප්‍රාස්පෙන්ද ලැබෙන අවස්ථාවක්. ඉතින් මම ආරාධනා කරනවා මම මේ ඉදිරිපත් කරන ලද දේශනාව මතින් හෝ තමන්ගේ භාවනා ජීවිතයේ මතින් හෝ එහෙම නැත්නම් යෝජනා චෝදනා මාර්ගයෙන් හෝ කාට හරි යමක් කියන්න තියෙනවා නම් ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන්. අවසරයි ගෞරවනීය. මේ පැත්තෙන් පොඩ්ඩක් ඉන්නවා මේ පොඩ්ඩක් ඉමු මෙහෙම ප්‍රශ්නයක් එනවා. අපි මේ උත්තරේ දෙනවා මුදියන්සේට පොඩ්ඩකින්. මට නම් මතකෙ තියෙන්නේ මුදියන්සේ. අනුෂා. හරි ওই පැත්තෙන් කතා කරා. අවසරයි සයන්නාංශ මේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා. එතකොට අපි දැන් භාවනා කරගෙන යනකොට අපිට මේ දැනෙනවා මේ හිතේ මේ හැම වෙලෙම ප්‍රීතියක් සතුටක් තියෙන තත්ත්වයක් උදා වෙනවා. ඒක ඇති නැති කියලා හොයාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. එතකොට සහනයක් නිතරම තියෙන සහනයක් උදා වෙනවා. තව මේ දැන් කරදරයක් වුණාමත් හිත දිහා බලපුවම ඒක තැම්පත් මේ උදාහරණයක් ගත්තොත් අපි කකුලේ ඇණයක් කරනොත් එහෙම මුළු කයම වේදනයි. නමුත් ඒ වෙලාවේ හිත දිහා බැලුවොත් හිත තැම්පත්. හිත දිහා බලාගෙන හිටියොත් මර කයේ දැනෙන වේදනාවත් යම් දාක් දුරට අඩු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වෙලාව විතර. එතකොට මේ සීල සංස්කාරය අනිත්‍යයි කියන එකයි මේකයි මේ නිතරම පවතින මේ தත්ත්වය ගැලපෙන්නේ කෙසේද කියලා කරුණාවෙන් පහදා දෙන්න සේක්වා. ඔය කියන්නේ ප්‍රශ්නේ ගැලපීමක් නැතිකමයි තියෙන්නේ. සීල සංස්කාරය අනිත්‍ය නම් අපිට මේ ලැබෙන සුඛය නිට්ටියද කියලා වගේ ප්‍රශ්නයක්. එතකොට ඒ සුඛේ ලැබෙන ක්‍රම තමයි වර්තමානයේ හිත දැම්මොත් අරමුණට ඒ වෙලාවේදී ඒක සුඛයක් කියලා අර්ථකථනය කරලා තියෙනවා. ඉතින් ඒ දෙක කොහොමද ගලපන්නේ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඒ විදිහට මේ ඔයක සුඛයක් වශයෙන් ඔක දුකේ නැති කතිය කියලා සාමාන්‍ය වගේ නම් කරන්න පුළුවන්. සුඛය කියලා කිය බුදුරජාණන් වහන්සේ සඳහන් කරන විනාශ චෛතසික තියෙනවා විතක්ක ਵਿਚාර දෙක නැතිනම් ප්‍රීතිය තියෙනවා ප්‍රීතිය නැතිනම් සුඛය එනවා. එතකොට මේ ජීවිතේ ලබන්න පුළුවන් උපරිම සැපය. එතකොට ඒක තියෙන්නේ විතක්ක ਵਿਚාර නැතිකම සහ ප්‍රීතිය නැතිකම. එතකොට සුඛේ ඉස්සරහට එනවා. ඉතින් ඒ සුඛේ නිට්ටිය නෑ. ඒ සුඛේ වර එක පස්සට ගිහිලා ප්‍රීතිය පහළ වෙනවා. ඒකට ගිහිලා විතක්ක ਵਿਚාර පහළ වෙනවා. ආය විතක්ක ਵਿਚාර ප්‍රීතිය නැතිනම් සුඛේ පේනවා. ඉතින් මේ බව දන්නවනම් සුඛේ ඉස්සරහ තිබ්බා මොකෝ පිටිපස්සේ තිබ්බා මොකෝ. මම අවිශ්වාස සමා වෙන්න මේ දැන් මේ ලිකන් ඉද්දි දැනෙන සුවයක් තියෙනවනේ. කියන්නේ ඒක මේ භාවනා කර ඉන්න වෙලාවේ මේ දැන් සාමාන්‍ය ජීවිතේ ඒක විසංකාරයි කියලා. ඒක සංස්කාරයක් නෙවෙයි. ඒ සුඛය හටගත්ත අජාතං අභූතං අකතං අසංකතං කියලා කියනවා. එහෙම සුඛයක් තියෙනවා. මානවය දන්නේ නැහැ. මානවය හිතන්නේ මේ සුඛ උපභෝග වස්තු වල සුඛේ තියෙනවා කියලා. ඒකනේ කුණු හර්පයක් උගඩලානේ තියෙන්නේ. සුඛේ තියෙන්නේ ඇතුලේ. එහෙමයි. ඒ සුඛේ දන්නේ නැති නිසා අපි උපභෝග වස්තු සුඛ උපභෝග වස්තු හොයනවා. මරනවා අන්තිම විඳ ගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒක නිසා එවැනි දෙයක් විසංඛාරගත හිතක තියෙනවා. ඒක අතර කියන්නේ විසංඛාරගත සංස්කාර නැහැ. ඒක අජාතං අභූතං අගතං අසංකතං කියලා ඒක හටගත්ත තැනක් නැහැ. මැදක් නැහැ. අගක් නැහැ. ජාතික හට ගන්න වෙලාවකුත් නැහැ. ඒ සැපය පැවැත්මකුත් නැහැ. ඉවරෙකුත් නැහැ. මොකද ඒක නෝම් එක. ඒක අසංකතයක්. මේ අසංකතයට කැමැති හැම කෙනා නමුත් හිතනවා ඒක ලැබෙන්නේ වස්තුවෙන් කියලා. මේක ලැබෙන්නේ මේ මෙච්චරනේ අපි උදේ ජීවිතේ 6 අවුරුදු 6 ඉඳලා 36 40 90 55 වෙනකම් බුදු කැඹිරිල්ලක් නේ කමුරන්නේ මොකටේ මේ? රූප හම්බ කරන්නේනේ. ඒ රූප ටිකෙන්නේ අපිට සැප ලැබෙයි කියලා හිතන්නේ. ඒකෙන් අපි තාරාතිරම්මන්නේ. ඒකෙන්නේ අපි බෙදලා හදලා දෙන්නේ. සැප තියෙන්නේ ඕකේ නෙවෙයිනේ. ඉතින් ඒක නිකන් නිදර්ශනෙට මං ගත්තේ ඔය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හුඟක් මහන්සියලා තියෙන මිනිසුගේ දුක් තියෙන තැන් වලට ගිහලා පුදුම චරිතයක් ඒක. කොයි වෙලාවකවත් නිකන් ඉඳලා නැහැ. හැම වෙලාවෙම ගුබ්බෑයමක මාළු අල්ලන තැනක වේසම අඩුවක ගිහිල්ලා ඉතින් ඒ කට්ටියට මතක් කරලා දෙනවා ඔය මොකක්වත් ඕනේ නැහැ සැප තියෙන්නේ මේකේ කියලා. ඉතින් හරි දුක් විඳලා තියෙනවා. ඉතින් එයාට උපස්ථානෙට ඉඳලා තියෙනවා මැග්ඩලින් කියලා මේරි මැග්ඩලින් කියලා කියන්නේ අම්මගේ නම නෑ මේ මරියා තුමිය මේරි කියලා කියන්නේ එකයි මෙයා මග්දලාවේ මරියා මේ හොඳ කුලකාන්තාවක්. බුද්ධම විජේට බුදුජා මේ යේසුස් වහන්සේගේ දැනගෙන ගෙදර ආපු ගමන් කොණ්ඩෙට මේ සෙන්ඩ් දාලා කකුල් දෙක අතුල්ලනවලු.
ඒකල දෙන්න තියෙන සැපදේ මොකද තව මොනස්තකින් යනවා කොහේ යනවද දන්නේ නැහැ. මේ අම්මන්ඩි දන්නවා මෙයා මිනිස්සෙක් කියලා. ඒකට ඉන්නෙම දුප්පත් මිනිස්සුත් එක්ක. කිසිම වෙලාවක උන් අපිරිය කරන්නේ නැහැ. ඉතින් සලකනවා. මෙයා ඊට පස්සේ පීට කියලා එක්කෙනෙක් හැදුනා. පීට මම තමයි යේසුස්වහන්සේගේ ගෝලයා කියා ගන්න ගියා. ඉතින් අවසාන රාත්‍රියේ 13 දෙනාගේ භෝජනේ ගන්න වෙලාවේ පීට ඉන්නේ පිහියක් තියාගෙන. අතේ පිහියත් ඒක ඩාවින්සි අඳපු චිත්‍රේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙහා පැත්තෙන් මේරි ඉන්නවා. ඒක මේ පැත්තෙන් ඇදලා තියෙන්නේ. මේරිට විතරක් රැවුල නැහැ. අනිත් ඔක්කොම ඒ ඉන්නේ 11 13 දෙනා කට්ටිය රැවුල තියෙනවා. ඉතින් පීට ඉන්නේ පිහිය ගන්න අරගෙන ජේසුස් වහන්සේ නැති වෙච්ච ගමන් මේ ගෑනට ඉන්න බැරුව වෙනවා. මේ ගෑනේ පැනලා යනවා ප්‍රංශයට. ඊළ මෙයා ගොස්පල් එකක් ලියනවා. ඒක නෑ ඔය කිං ජෝන් වර්ෂන් එකේ. ඒකේ මේරි මැග්ඩලින් ගොස්පල් කියලා තියෙනවා. විමුක්තිය තියෙන තමන්ගේ ඇතුලේ කියලා තියෙනවා. යේසුස් වහන්සේ කියනවා සර්බලදාරි දෙයයන් ආචාත් නෙවෙයි. I am that නෙවෙයි. I am here and now කියලා. ඒකේ අකුරු 3-4ක් විතරයි නැත්තේ. ගොස්පල් එක හම්බෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය බයිබල් කට්ටිය පිළිගන්නේ නැහැ. මොකද ඒක හෙරටික් වලට යනවනේ. ඉතින් මම ගියාට පස්සේ විනිපෙග් වල අපි කෙරුවේ ෆෘට් ෆාම්ද මොකද්ද ෆාම් එකේදී මේ මිනිස්සයා මේ අන්තිම වෙලාවේ ඉතින් මොන රිසෙප්ෂන් එක වැඩ. මුළු සෙන්ටර් එකම අපි අරගෙන තියෙන ලක්ෂ ගාණක් ගෙවන්න ඕනේ. ගඟක් අයින් ඉතින් අපිට දුන්නා මිනිස්සු යනවා හැබැයි. බුක් ෂොප් එකක් තියෙනවා. අර කෙල්ල අපි එන්න හදනකොට කිව්වා කවුද දන්නේ නැහැ කවුද කියලා දන්නේ මාව දැක්කා සල්ලි ගෙවන එක නගා මේ තමයි අපේ ගුරුනාන්සේ කියලා. අනේ පෞගේ දවස් 10 පුදුමාකාර සාන්තියක් අපිට තිබුණේ කිව්වා. ඒ කට්ටිය කතෝලික කිසිම කෙනෙක් රිට්‍රීට් එකට හිටියේ නැහැ. ඊට පස්සේ මං කිව්වා ඉතින් අපි ළඟ හිටියා නම් අපිත් එක්ක ඔක හදා බෙදා ගන්නවා. අරකයි මේකයි කියනකොට මේරි මැග්ඩලින් ගොස්පල් එක තියලා විකුණන්න. ඒක හරි වටින දෙයක් කාන්තාවකට ඒ කියන්නේ. මම මේ දීපම් මට කියලා. ඩිලන් ගන්න බෑනේ මට. මං කව රිට්‍රීට් ඕනද කරනට ඇහගාලා ගියා බඩුවක් නම් තිබේ අතේ සතේ නැතේ. ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ. මං කව ඒක කියන්නත් එපා. උඹ ගන්න විදිහට ගනින් කියලා. ඊට පස්සේ මං කිව්වා ඊට කාඩ් එක ලියලා දෙන්නයි කියලා. බුක් ෂොප් එකේ. ඒක ලියලා දුන්නා. මෙතන රිට්‍රීට් යනවා. මේ දවස් 10 විතර සාන්තියක් නැහැ කියලා. මං ඊට පස්සේ පොත දුන්නා කියලා මම මේ පොත කියවලා තියෙනවද කියලා ඇහුවා. මං කියවලා නැහැ ඒකට. නෑ කිව්වා මං කොඹ රිසෙප්ෂන් එකේ ඉන්නේ බුදින් ඉඳලා හැන්ද වෙනකන් උතන ඉන්නේ. උතන තියෙන පොත් ටිකවත් කියවලා නැහනේ. මං ගෙනලා බලනකොට මිනිස්සයා නැවත නැවත ඉපදෙන බව මේරි මැග්ඩලින් පිළිගන්නවා. සැපත තියෙන්නේ විමුක්තිය තියෙන තමන් තුල බව මේරි මැග්ඩලින් පිළිගන්නවා. බයිබලයේ පිළිගන්නේ නැහැ. බයිබලයේ දෙයයන් ආන්සර්. අපිත් මෛත්‍රී බුදුහාමුදුරන් දීලා. ගෞතම බුදුහාමුදුරගේ පහුලන් ගිහිල්ලා ඒක මලකට කාලා මතු බුදුන මෛත්‍රී බුදුහාමුදුර දැකලා හරියන් දකින්න තමයි අපි තන් දීලා පිං සවවනවන්නේ. ඉතින් මේ දාස භාවයේ මේ වාල් භාවයේ මේ Taman ඉපදෙන්නේ නිවනත් එක්ක මේක හොයනවා දඹදිව. මේක හොයනවා මතු බුදුන මෛත්‍රී බුදුහාමුදුර. ඕකපනේ බරට කියන්නේ. ඉතින් ඌට හින ගහනවා. අයියෝ මේ ඇතුලේ තියෙන ජොලිය ආතල් එක. ඊගානික වහන්නත් බෑනේ. අස බෙට්ටකින් වැහුවට නීලමාණික්කය බෙට්ට ගිය ගමන් පිළිසෙනවනේ. ඌ පොඩි තමයි තියා බලන්නකෝ. උන්ට ගොජ දාන සතුටක් නෙතිනේ අම්මලා දුක් වෙනවා කනගාටු වෙනවා කොරෝනා කියනවා අර කිව්වට මොහොරේ දානවා. කිව්වට සපත්තු දානවා. කිව්වට රිබ්බෙක් වගේ බෑග් එකේ කරේ බැඳ ගන්නවා. අහුවෙච්ච ගමන් ගැලෙව පැන්න බක් ගාලා අම්මා ඉන්න ගමන් සපත්තු දෙරපු තියනවාද කියලා බලනවා. කඩු වෙල දෙන්න පුළුවන් ඇඳුම් සාප්පුවකට බඩු. හැම එකාම එනවා ඇඳුම් ගැලෙව පැන්න ගඟට ඇඳුම් හොදනවා අපි ගිහිල්ලා. ඉතින් අම්මලා කියනවා ඉවරයක් නැහැ සෝහන්ස මේ ගෙදර එනකොට වේලකට එනවලු. ගිනාපු ඇඳුම දැම්ම පැන්නා. උන් හරි ජොලියේ ඉන්නේ. උන් නෙවෙයි අපි ජොලියේ ඉන්නේ. උන් ඉන්නේ ඉඳා. තාරාතිරමක් නැහැ. ගෑනු පිටින් ભેදයක් නැහැ. හැම එකාම එනවා. අහුවෙච්ච තැන කෑවා. අහුවෙච්ච තැන ඔන්ජලි පැද්දා. අහුවෙච්ච තැන ගඟට පැන්නා. ඉතින් කිව්වා මොකද ඊයේ වෙලට 5 දිනක් වැටුණා. ඒවා ඉතින් කියන්න එපා මොකද ජනමාධ්‍යට යනවනේ. මේ වැටලා ඉතින් ගොඩ ගත්තා. හොඳ වෙලාවට. නොදුනා නම් ඉතින් අද අපිට මේව කරගෙන ඉන්න හම්බෙන්නේ නැහැ. මේ කතාව ඇත්ත. කෙසේ නමුත් මේ පොඩි උන් දෙනවා මේ පණිවිඩය. ඒක නිසා කියලා තියෙනවා පොඩි උන් ගැන කතා කරනවා නම් පොඩි එකෙක් මැද තියාගෙන කතා කරපන් කියලා යේසුස් වහන්සේ. අපි පොඩි උන්ගේ සුභ සිද්ධියක් ගැන අපි දැන් සතිපාසලේ සුද්ධිය උන් නැතුවනේ අපි පොලිසි ඩිසිෂන්ස් ගන්නෙ.
එහෙම කරන්න හොඳ නැතිලු. උන් එකෙක් ඉන්න ඕනේ මැද. එන්න ඕන කෙනෙක් අඩු වෙලට අපි පෙන්නනම් දුසිමක්. දුසිම් භාගයක් පොඩි උන් ටිකක් මෙලෝ දෙයක තේරුමක් නැහැ. hina වෙච්ච ගමන් පිපිලා ඕනම දෙයකට. උන් නෑනේ අපි නෑනේ සත්ත පහක ගාණක් නෑ. උන්ගේ ලෝකේ උන් ජීවත් වෙනවා. මේ භාවනා කරද්දී ඇවිල්ලා ධම්මිහරි ආමර පිට තට්ටු කළා. ස්වාමීන් වහන්සේ මේ කට්ටියත් එක බහනවා. මොකද ළමයා අයිස් කට කොහෙද තියෙන්නේ? අයිස්. උට වෙඩන්නේ මේ කවුරු භාවනා කරන්නේ? ඒ වහලට උඩින් පනින්නේ කොල්ලෝ මේ වටේ බානකො. ඉතින් ඒ අම්මලා තාත්තලා කෑ ගහන කොයි එකයි කියන්නේ බෑ. අම්මලා තාත්තලා දරුවනේ කෑ ගහන්නේ. මෙහා පැත්තේ ඇලුමිනියම් කපනවා. මෙහා පැත්තේ චූම්පාන් යනවා. කට්ටිය බානකො ගෙදරින් දැදිනම් කැස්සක් කෑ ගහන මෙහෙ කරන්න බෑ. සතුට තියෙන්නේ Taman ගාව. ඇයි එහෙනම් භාවනා මධ්‍යස්ථානට යන්නේ? අපි අර පිස්සෝ එක තැනට එකතු වෙන එක තියෙන්නේ. එහෙම නැතු වෙන එක නෑ. පිස්සෙකුට ආයේ භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ නෑ. කොහේ හිටියත් ජොලි බට්ට දාන්න. ඉතින් ඒක නිසා ඒක සංස්කාර වල දාන්න යන්න බෑ. මහා අපරාධයක්. ඒක විසංඛාරගතං චිත්තං. අපේ හිතේ සංස්කාර එක මම නෙවෙයිනේ. ඒකේ උප්පාදයක් තිතියක් භංගයක් නෑ. අජාතං අභූතං අකතං අසංගතං. මේකෙන් තමයි අපි ඉපදුනේ. මේ අස්ස බෙට්ටෙන් වහලා තියෙන්නේ මේක. ඒ උනාට මැනික අස්ස බෙට්ටෙන් වැහුවයි කියලා මොකුත් වෙන්නේ නැහැ. ඕනම වෙලාවක ගත්ත ගමන් දිලිසෙනවා. මාළුකු දෙයක්වත් නැහැ ඔකේ. බය නැති වෙන එක විතරයි තියෙන්නේ. බය නැති වීම සඳහා මම කියන්නේ පුද්ගලිකයි රාශිගතයි තියාගන්න එපා. නෑ. ඕන දෙයක් වෙහෙලි කරන්න බෑ. අපේ ඇතුලේ තියෙනවා මහා කෂඩ ගතිය. ශප්පල ගතිය. වංචනික ගතිය කමන්නේ. ඒස කියනවා මේමයි මෙච්චරයි කියන්න තියෙන්නේ. කියන්න තියෙන දේ මූණටම කිව්වා. කරන්න තියෙන දේ කෙරුවා. ඊටු මේ සාරි තරහයි. එහෙම නෙවෙයිනේ කලාව බලලා කියන්න එපා. මට ඒක කලාව වෙලාව බල ඉන්න මට වෙලාවක් නැහැ. කියන්න ඕන ටික කෙලින් කිව්වා. ඉවරයි. ඉතින් මේ ළඟදී ආවා. ඉතින් හුත්තටම දුක්ඛිත වෙලා. හුත්තටම වයසක දෙන්න ගන්නම දෙයක් නැහැ. දෙමව්පියන්ට බයිනවා දරුව පවා. අම්මලා තමයි මේ කතාවද මගුල් කොල්ල ඉවල බලන්න මේ වෙලා මේ මම කොයි ඉතින් කරන්න දෙයක් නැහැ. මං කිව්වා ඔය තත්ත්වයට දෙදී ඔය දෙන්නට භාවනා කරන්න බෑද? කොහොමද ස්වාමීන් වහන්සේ කරන්නේ? මොනවට ඩයබටිස් මට මේ ඉඳගෙන ඉන්න බෑ. මං කිව්වා ඒ මොනවා වුණා සතිය වඩන්න පුළුවන්. මම එක පොරොන්දුවක් දෙන්න. ඔය දෙන්න කොයි වෙලාවක හරි සතියමත් වෙනකොට දරුවගේ ප්‍රශ්නේ විසඳෙනවා. කොයි වෙලාවකද ඔය දෙන්න හිත හදාගන්න මම ඒක හදලා දෙන්නම්. ඔය කුණු හරප නැතු එන්න සුමානන්තිපක් කඩු වෙලට එන්න බෑ. ප්‍රශ්න. ඉතින් එන අර ප්‍රශ්න පොඩි නෑ. දැන් අර දරුවන්ගේ ප්‍රශ්න පොඩි. දැන් මේ එන්න බැරි ප්‍රශ්න නේ තියෙන්නේ. එහෙම නැතු කවුරුත් දන්නේ නැති කෙනෙක් නෑ මේක. අපිට මේ උගන්නලා පිස්සු වට්ටලා තියෙන්නේ සැප හොයන්න පිට. අසවල තමයි මට ඌණියම් කරලා තියෙන්නේ. අසවල තමයි මට කරදර කරන්නේ. ඌව නැති කරන්න ඕනේ. මගේ සැප තියෙන්නේ අතන. මම ඉතින් දෙපැත්තට දිලා රබර් පටි වගේ ඉන්නව නෑ. ඉපදිලා තියෙන්නේ නිවනක්. ඉපදිනකොටම නිවනත් එක්ක ඉපදිලා තියෙන්නේ අන්න ඒක අදහගෙන හිටපන්. ඒකට සංස්කාර කියන්නේ එපා. ඒ නිසා පළවෙනි වාක්‍ය වෙනස් කරලා ආයෙත් ප්‍රශ්නේ අහමු. සබ්බේ සංඛාර දුක්ඛයි කියලා බුදුහාම කිව්වේ ඕක සංස්කාර නොවෙන්න නිසා. සබ්බේ සංඛාර අනිච්ච. හිතාමතා කරන සියල්ලම දුකයි. හිතාමතා කරන සියල්ලම අනිත්‍යයි. ඔයම දෙකක් තියෙනවා. ඒ දෙක අතරපුවම මෙන්න තියෙනවා. විවේකයේ හුදකලාව මේ මොනවාද කියන පිරිච්ච ගතිය. ඒක තමයි ජන්මදායයදී අපේ. මනුස්සයා කියන්නේ ඒකට මේ නිවගෙන කුඩු පිරිස්කාව රිලව් වගේ අරකයි මේකයි බැඳගෙන නිකාය හදාගෙන නටන එක නෙවෙයි. ඒව තිබිච්ච ඒව ප්‍රශ්නෙකුත් නැහැ. අසබෙට්ට තිබුණාට ප්‍රශ්නයක් නැහැ. නීලමාණික්කයට නාගමාණික්කය මණිකම තමයි. ආයේෂද මොකද අනුෂා එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ පැත්තෙන් වාර්තාවල් 5ක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. හරි එක කියපන් ඉතින්. එහෙමයි ස්වාමීන් වහන්සේ මම පළවෙනි වාර්තාවට යොමු වෙන්න. චිවිලාව පර්යංක භාවනාව ඇය එකමාරයි මූල කර්මස්ථානයේ ආනාපානය පර්යංකයෙන් සිට ශරීරයේ ඉරියව්ව දෙස අවධානය යොමු කොට
එම ඉරියව්ව සිතින් හඳුනා ගතිමි. නාසයට සිත යොමු කර හුස්ම ගැනීම පිට කිරීම දකිමින් සතිමත් උනේමි. ආශ්වාසය වඩා ප්‍රකට හා බර ගතියකටද ආශ්වාසයේ සැහැල්ලුවටද දැනුනි. ආශ්වාස ප්‍රාශ්වාස සිතට දැනීමේ කාලය අනුව ඒවා දිග කොට වශයෙන්ද දුටුවෙමි. ආශ්වාසය අවසානයේ කුඩා හිඩැසක්ද ආශ්වාසය අවසානයේ එයට වඩා දිග හිඩැසක්ද ඇත. ආශ්වාසය දැනෙන බවට කැමැත්තක් ඇත. ඒ බව දැනගත්තේ ආශ්වාසය සියුම් වී නොදැනෙන අවස්ථාවට පත් වූ විට ආශ්වාසයේ සෙවීමට උත්සාහ කරමින් සිත නැවත නැවත ඒ අරමුණට යොමු වීම નિરાයාසයෙන්ම සිදුවන නිසාය. එම කැමැත්ත නිසා ආශ්වාස ආශ්වාසය පිළිබඳ වේදනාව සුඛ වේදනාවක් සේ දැනේ. එය කෙලවර ඇති හිඩැස් නොදුක් නොසුව වේදනාවක් බව අනුමාන වශයෙන් දැකගතිමි. එම හිඩැස් අවස්ථාවේ දැනෙන සියුම් වේදනාවට ශරීර කොටසක ස්පර්ශයක් සම්බන්ධ නැති නිසා එය මනසේ ඇතිවන දැනීමක් පමණක් බව අනුමාන වශයෙන් දැනගතිමි. මෙම අන්තිම කොටස ප්‍රපංචයක් දැයි සිතමි. වාර්තාව අවසානයේ ස්වාමීන් වහන්සේ. ඔය භාෂාව හතරීමේ දක්ෂකමක් තියෙනවා. ආස්වාසේ ආස්තික ප්‍රඥප්තියට කැමති. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාව ඇහුණාද? ඇහුණා. දැන් අපිට ඇහෙනවා ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කතා කරපු එක ඇහුන්නේ නැහැ. ඒ වුණාට අපි කතා කරගෙන හිටියම අපිට ඇහුන්නේ නැති වුණාට අපි දැන් මේ කන්ට්‍රෝල් රූම් එකට ඇහෙන්න එපායි. දැන් මම කිය හිටියේ භාෂා විහාර හරි මට ඇහුණා ඔබ කියපු දේ ඇහුණා ආගෙන හිටපන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමාවෙන්න. කම්පැන්න ගන්න. අත දුවගෙන තියෙනවා. කොමාරි උඹ කියපු දේ ඇහුණා භාෂා පාවිච්චි හොඳට කරලා තියෙනවා ව්‍යාකරණ අනුකූලව යොදවලා තියෙනවා. ඉතින් ඒකෙදී ලියවිලා තියෙන්නේ ආස්වාසේ ආස්තික ප්‍රඥප්තියට මෙයා කැමතියි. ආස්තිවාසේ නැති වෙනවා දකින්නට බිය නිසා තේරෙනවා ආස්වාසයට මං කැමතියි කියලා. ආස්වාසේ සුඛයක් කියලා. ඊටසේ නමුත් දැක දැන ආස්වාසේ ගෙවෙනකොට එතනත් අදුක්කම සුඛයක් තියෙනවයි කියලා මම හිතනවයි කියලා තියෙනවා. ඒක ඇත්තටම තියෙන එකක්ද නැද්ද දන්නේ ඒක මනෝමූලමය දෙයක්. ඉතින් මනෝමූලමය දේ ප්‍රපංචයක්ද කියලා නැත්නම් නොකල යුතු වාග් බහුල්‍යයක්ද නැත්නම් මේ අනුමාන ඥාණයෙන් නිසියාකාර වටහා ගැනීමක් සහ අපිට sannivedana වීමක්ද කියන එක නිසා ප්‍රපංචයක් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඒක Tamande ඉදිරියට තවත් කරලා මේක පිළිබඳව අවධියක් ඇති වෙන දෙයක් නෑ. ඒක ප්‍රපංචයක් වෙන්නේ නෑ. ඒක හොඳ සුභාෂිතයක් වෙනවා. මේ විදිහට තමයි ඒ නිබ්බාන පරිසංයුක්ත දේශනා ශූන්‍යතා පරිසංයුක්ත දේශනා වචන වලට හරවලා තියෙන්නේ. ඒ නිසා අපිට Tamanda තේරෙන ආස්වාසිය දැනෙන එකට කැමති නොදැනෙන එකට බයයි. ඒක හොඳ නරක නෙවෙයි මේ කියන්නේ. මේ දැනගත්තා. ඊට පස්සේ නොදැනෙන වෙලාවෙදිත් තේරෙනවා සුඛ වේදනාවක් නෑ. සැප දුක් දෙක නැති වේදනාවක් තියෙනවා. ඒක කයට දැනෙන එකක් නෙවෙයි හිතට දැනෙන එකක් මනෝමූලකයි. නිසා මේක ප්‍රපංචයක්ද කියලා. එහෙම සැක කරනවා නම් ප්‍රපංචයක් නෙවෙයි. ප්‍රපංචයෙන් එනකොට ඒක වහයලාගෙන ප්‍රපංච සංඥා සංකා සමුදාචාරන්දි වහයලා ගන්නවා. සැක කරනවා නම් වහයලාගෙන නැහැ. හැබැයි තව වැඩේ ඉවර නැහැ. මේ විදිහට දිගට කරගෙන යන්න විශේෂයෙන්ම තව ප්‍රශ්න හතරක් කියවන්න තියෙන නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එimai ස්වාමීන් වහන්සේ ඊළඟ වාර්තාව පර්යංකය මූල කර්මස්ථානයේ ආනාපානය. පළමුව ඉඳගෙන සිටින ඉරියව්ව වෙත සිත යොමු කොට ඉන්පසුව හුස්ම රැල්ල වෙත සිත යොමු කෙලිනි. මුලදී හුස්ම ඇතුළු වීම සහ පිටවීම ආයාසයෙන් කරන ගොරෝසු ක්‍රියාවක් ලෙස හැඟුණද පසුව හුස්ම රැල්ල සියුම් වී නාසයේ අග සියුම් ලෙස පතිතවන ආකාරයෙන් පිටවන ආකාරයෙන් નિરાයාසයෙන් සිදුවන අයුරු දුටිමි. හුස්ම නාසිකාග්‍රයේ පතිතවන විට නාසයේ අග පිම්බෙන අයුරුත් පිටවන විට හැකිලෙන අයුරුත් නිරීක්ෂණය විය. එක විටක මුහුණ ගල් වූවාසේ හිරි වැටුණු සැටිත්
තව විටක කන්පෙති අසල සියුම් උස් පහත් ශබ්දයක් වැන්නක් හැඟුනි. නමුත් මේවා දෙස බලා සිටින විට එම ක්‍රියාවලි උත්සුක වන සැටිත් පසුව සෙමින් නැති වී යන අයුරුත් නිරීක්ෂණය විය. සිත යම් අරමුණු විටින් විට පැමිණියද සිතට කියන එක මම කියන්නේ යම් අරමුණු විටින් විට පැමිණියද එම අරමුණු වලට මා විසින් නාමකරණයක් දී සැකසුමක් මතකයක් දී වෙනකෙකු ලෙස බලා සිටින විට ඒවා ක්‍රමයෙන් නැති වී යන සැටි දුටිමි. නමුදු එක් අවස්ථාවකදී මගේ සිතට පැමිණි අරමුණක් එසේ නැති නොවි නැවත අරමුණු විය. එය මා රැකියාව කරන ස්ථානයේ යම් පුද්ගලයෙකුගේ ක්‍රියාදාමය පිළිබඳ ඇති වූ අප්‍රසාදයකි. එවිට එම අරමුණ දෙස විමර්ශාවෙන් බලා සිටීමි. මම වෙනකෙකු ලෙස එය දෙස බලා සිටීමට නොහැකි වූ කරුණු විමසුවෙමි. එවිට මට වැටහුණේ මා විසින් එය එසේ සිදු නොවිය යුතුයයි යන ආකල්පය සමග මම යන පුද්ගල භාවයේ ඇති ගැටීමයි. එය එසේ නිරීක්ෂණය වීමත් සමග එම පුද්ගලයාගේ ආතති ස්වභාවය පිළිබඳ අනුකම්පාවක් ඇතිවිය. යම් කිසි වේලාවකට පසු එම අරමුණ ගිලිහි නැවත හුස්ම රැල්ල නාසයේ වැදෙන සැටිත් නාසිකාග්‍රයේ පිම්බීමෙන් දැනුනි. නැවත මූල කර්මස්ථානයේ රැඳී සිටීමට හැකිවිය. පෙරට වඩා සැහැල්ලුවක් දැනුනි. නැවත සතිමත්ව ආනාපානය නිරීක්ෂණය විය. කය සැහැල්ලු වී ප්‍රීතිජනක ස්වභාවයක් දැනුනි. බෙල් එක නාද වන විට තවත් වේලාවක් මෙසේ සිටීමට හැකි නම් හොඳයයි සිතුනි. වාර්තාව අවසానයි ස්වාමීන් වහන්සේ. ඔය විචිත්‍රවත් විදිහට විස්තර කරපු සංසිද්ධියට හිත දැම්මොත් ඒ මනුස්සයාගේ තියෙන ආතතිගත නිසා හෝ මොකක් හරි විකෘති හැසිරීමක් තියෙනවා. මගේ ආතතියක් නැත්නම් ඒක මට අදාළ වෙන්නේ නැහැ. මගේත් ආතතියක් තියෙනෝනේ එහෙන් ඇවිල්ලා කොක්ක වදින්න. කොයිලාකරි මගේ ආතතිය බලන්න හිටියොත් මම වෙන කෙනෙක් වගේ ඒක දිහා බැලුවොත් අපිට වෙනවා පව් අප්පා මේ මනුස්සයා තද ආතතියක ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ අහල පහල තියෙන කටුපන්දුරක් ඇදගෙන යන වගේ දූවිලි පාරක ඇවිස්සෙනවා. මම ආතතියක් නැතුව ඒක බැලුවොත් මට පේනවා මේ මනුස්සයාගේ ආතතිය නිසායි මසනටාන. ඒකට ඇමරිකාවේ කරපු රිසර්ච් එක කියනවා ඒ හතර පන්ති ළමෙක් මට කවුරු හරි කොනිටනවා නම් විරිටනවා නම් පැන්සලෙන් අයින්ද හදනවා නම් එයාට කියලා දීපු විදිහට එයා දන්නවා මම ඇවිස්සුනොත් පරාදයි. කරබන ඉන්නවා. මොකද්ද එයා කරලා තියෙන්නේ? අවුස්සන්න හදන කෙනාගේ හිත දිහා බලනවලු. එතකොට පේනවලු වතුර විලක් කැළඹිලා තියෙනවා. මගේ හිත දිහා බලනවලු. මගේ හිත වතුර කැළඹිලා නැහැ. එතකොට අර කැළඹිච්ච වතුර මගේ හිතට බොනවා නොවන විදිහට ඉන්න එකනේ තියෙන්නේ. ඒ වගේ එයාගේ ආතතිය මට අදාළ වෙන්නේ මගේ හිත ආතතිගත වුණොත් විතරයි. නමුත් දැන් මගේ හිත ආතතිය ගියයි කියන්නකෝ. පුළුවන් ද බලන්න මේ මනුස්සයට කතා කරන්න. මේ මනුස්සයා ඒ වෙලාවෙම මේ මනුස්සයාගේ ආතතිය නැතිලා තියෙනවා. ඒක ටෙලිපතික් වෙන්නේ. නමුත් අර එයා තරහකාරයෙක් නිසා අපිට ගිහිල්ලා කතා කරලා කියන්න විදියක් නැහැ. කතා කරොත් ඒ නිසා සැක කරනවා. මම මේමයි ඔයත් එක මට තරහක් තිබුණා. මම නම් අහවල්ලා බාහනකොට නැති වුණා. ඔයාට ඒක දැනුණාද? ටෙලිපතික් තියෙන කෙනාට තේරෙනවා. ඒ කියන්නේ ඩිස්ටන්ස් හීලින්. එයා ළඟට මට තියෙන තරහ මගේ ළඟ නැති වෙනකොට එතන ඊට පස්සේ මගේ කය සෛලයක් පාස ඒක කායේන චේව පරම සත්‍යං සත්‍ය කරෝති කියලා තමයි තේරෙන පටන් ගන්නවා අතහැරීම. ඉතින් ඒකට මයි ළඟ තියෙනවා empowering the woman for මොකද්ද කියලා පොතක්. ඒකේ 13 දෙනෙක් රචන 13ක් ලියලා තියෙනවා. තමන්ගේ වෛරක්කාරයට සමාව දීම නිසා ඇතිවෙච්ච සාන්තියේ බලය. තමයි මනස මැරිලා. වෛර කරමන්ස මැරිලා. ඊට පස්සේ යා තීරුම් ගන්න මුළු ජීවිතේම ඊට පස්සේ මේක කියලා දීම සඳහා ගත කරනවා. ඒ නිසා අපි කාට හරි වෛර කෙරුවොත් ඉතින් අනිවාර්යයෙන්ම ඒ මනුස්සගේ වෛරය අපිට වදිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙනවා යම් කෙනෙක් මෛත්‍රී කටයුතු කරන යනකොට කවුරු හරි වෛර කෙරුවොත් ඒ මනුස්සයා කඩුවක් දෙකට නමන්න ගිය මිනිහෙක් වාගේ අර මෛත්‍රී කරන කෙනාට වෛර කරන්න යන මනුස්සයා තමන්ගේම අතට තමන්ගේ කඩුවෙන් කැපිලා නැහිනවා.
අපි ඒගොල්ලන්ට වෛර කරන්න යන්න හොඳ නැහැ. වැඩි අවුල් වෙනවා. අන්න මේ සමාව දීම කියලා කියන්නේ මට පුළුවන් ලෝක සාමය ඇතිකරන්න. මට පුළුවන් පෞලේ සාමය ඇතිකරන්න. මට පුළුවන් මගේ සාමය ඇතිකරන්න. මේකට මේ බාහිර සාධක හොයන්නේ මමයා ඉන්නකොට විතරයි. මමයා නැත්තම් ඒ සාන්තිදායකත්වය මේ රහතන් වහන්සේතුනත් කරතයි. මමයා නැතුවත් කරතයි. ඉතින් ඒක තමයි පොඩි ළමයි තුල නිතරම තියෙන්නේ. ඒ නිසා ආධුනික මනස කියන්නේ ළමා මනස කියන්නේ ඒකයි. ඒකට ක්‍රමිකව යෑමක් තමයි මේ සතියෙන් අපි කරන්නේ රාගෙට වැඩ කරලා, ද්වේෂයට වැඩ කරලා, වෛරයට වැඩ කරලා අනුන් තමන් විදියට බලනවා, තමන් අනුන් විදියට බලනවා. ඒකට හැම කෙනෙක්ම කරන වැරද්දක් මගේ වැරද්දක්. හැම කෙනෙකුගේම සාන්තියමයි තුල තියෙන්නේ. මම පුළුවන් තරම් මේ දේවල් කරගෙන ඉන්නවා. ඉතින් බැරි ගතිය තියෙනවා මට. ඒකට කරන්න දෙයක් නැහැ කියලා. එතකොට තේරෙනවා අපි ජීවත් වෙන්නේ සමාජශීලී සතෙක් විදියට. ආරණ්‍යකදලා භාවනා කරන වෙන්න පුළුවන්. ඒ මනුස්සයාට කියන්නේ කොන්ෂස් සාමි කියලා. ලෝකෙ ඔක්කොම පිරීලා විනාශය පිණිස කටයුතු කරද්දි මෙයා පිරිසෙන් අයින් වෙලා තමයි සාන්තිදායක තත්ත්වය රකින්න. එයා දන්නවා ඒකෙන් හැම කෙනාටම සාන්තියක් පැතිරෙනවා කියලා. ඒ කියන්නේ good vibration කියලා, good vibes කියලා. ඉතින් ඒ නිසා පරිසර දූෂණය වෙනවා නම් දූෂණ කරගන්න එපා හිත. තමන් පසන්න මනසක් ඇති කරගන්න මං වගේ කෙනෙකුට පුළුවන් පරිසර දූෂණය කරන්නෙත් නැහැ. දූෂණය කරන අය වෙනුවට තරහ යන්නෙත් නැහැ. මම පුළුවන් තරම් අඩුවෙන් හුස්ම ගන්නවා. ස්වභාව ධර්මයේ කිට්ටු වෙනවා. ඒ වැඩේ කරනකොට ඉබේම ප්‍රශ්න විසඳෙනවා. ඕක never too late. ඒ වගේම ඔය නිකන් බොරු සෝබනේට බය කරන්න එපා. කොරෝනා කියලායි පරිසර දූෂණය වෙනවයි කියලායි රට පිරිනවයි කියලායි තමන්ගේ හිත නරක වුණොත් ඉවරයි. ඒ නිසා සාන්තිය තියෙන තමන් තුළ බව දැනගෙන මේ වගේ පුංචි ආදර්ශ වලින් අපි මේ ශාසනයේ ඉදිරිය නැත්නම් වර්තමානයේ සාර්ථක කිරීම තුළින් ආදර්ශයක් වීම කරගෙන යන් මේකෙත් රචනය හොඳයි. අපි යනවා ඊගාවෙකට. එමයි ස්වාමීන් වහන්සේ ඊළඟ වார்த்தාව මූල කර්මස්ථානය ආනාපාන සතිය පර්යංකයේ වාඩි වී හුස්ම ඉහළ පහළ වැටෙන දෙස බලා සිටිමි. නිතැතින්ම අවධානය මේ වෙත යොමු වේ. සිතුවිලි දැන් බාධා කරන්නේ ඊතා අඩුවෙන්ය. වෙනදා තදින් හුස්ම ගන්නට සිදුවන අතර දැන් ඊට පහසුවෙන් හුස්ම දැනීමට හැකිය. හුස්ම වාර 200ක් පමණ ගනින්නට හැකි විය. ඉන් අනතුරුව හුස්ම සියුම් වෙන බවක් දැනුනි. හදිසියේම වම් කකුලේ විලුඹ ප්‍රදේශයේ කුහුඹියෙක් කනවා දැනුනි. දැන් එය තදින් දැනේ. ඒ දෙස බලා සිටීමෙන් එය කෙමින් අඩු වී යයි. පැයකට ආසන්න කාලයක් මෙසේ ගත කිරීමෙන් සිතට හා ගතට ඊතා සැහැල්ලුවක් දැනුනි. වාර්තාව අවසానයි ස්වාමීන් වහන්සේ. ඔයකට පොඩි සාමාන්‍ය වාක්‍ය දෙයක් ලෝකේ තියෙන හරියක් තියෙන දුක් ඕනම දෙයක් බලන් හිටියොත් ගෙවෙනවා. ප්‍රශ්න උත්තර මේ වාක්‍ය දෙකයි කියන්නේ. තියෙන හරියක් තියෙන දුක් ඒක දිහා හොඳට බලන් ඉන්න ඒක විසීම ගෙවෙනවා. අපි මොනක්වත් කරන්න ඕනේ. හැබැයි බලන්න දිල්ල කරන්න. ඒ බලන්න දිල්ල සතියේ අප්‍රමාදීව එලෙම්බ සිටි සියෙන් බලන් ඉන්න. ඒ නිසා ඔය කොච්චර උඩ පැනගෙන කොහෙද දාගෙන ආවත් යමක් ඒක විසීම ගෙවෙනවා. එන හරියක් එන්නේ දුක්. ඒ නිසා කොයි එක ගෙවුනත් සැපයි. ඒ නිසා කයानुපස්සනා වයානුපස්සනා නිරෝධානුපස්සනා කියලා කියන්නේ භාවනා ඊටාම ගැඹුරුම තත්ත්ව. නමුත් එතෙන්ද එන්නේ ඉස්සෙල්ලා තමයි අපි සාමාන්‍ය සතිය එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස පිම්බි වැකිලින් බලන්න. ඒ සියලුම දේවල් දුක් බවත් බලන්න ඉන්නට හැමදේම ගෙවෙන බවත් ඒකට බයක් තමයි මනුස්සයා කියන්නේ. ගෙවීමට තියෙන බය, ක්ෂය වෙනවට තියෙන බය. ඉතින් අපි මේ විදාල් සිංහල බුද්ධ ආගම හදාගෙන මරණාධාර සමිතිය හදාගෙන අර ආධාර මේ ආධාර සමිතිය හදාගෙන ස්ථාවර කරන්න හදනවා. මොන ස්ථාවරයක්ද? කෙල වෙනවා දකින්නට සතුටු වෙන එකයි කියන්නේ කෙලවයන් දුවේ කෙලවයන් නැලවියන් පුතේ නැලවියන් කියලාගෙන ඉන්නවනේ කාට කෙල වුණත් සොඩි සතුටක් තියෙනවා. පුදුම සතුටක් තියෙන උච්චර තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඕක මකණ්ඩ හැදුවට වළක්වන්න බෑ. කලක් නම් පැලෙති පුපුරති දිරා යති මලක් නම් පිපෙති පරවෙති පෙති හැලෙති ගඟක් නම් ගලති මුහුදට ගලා යති වලක් කණ්ඩ බැරි මේ මරණයේ ඇති.
ඉතින් බලාගෙන ඉමු. ඒකට තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. එimai ස්වාමීන් වහන්සේ ඊළඟ වார்த்தාවට යමු වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ 13 වන කමඨහන් වார்த்தාව. ඉන්නා ඉරියව්ව දෙස බලා සතිමත් වී හුස්ම දෙස බලා භාවනාව කරගෙන යමි. දසුත්තර සූත්‍ර දේශනාවලියට සවන් දෙමින් පාර්ට් 37 කියලා වරහන් ඇතුළේ දාන අවශ්‍ය උපදෙස් හා අවවාද ලබා ගතිමි. බොහෝ අවස්ථාවල ඉඳගන්නා විටම සිත සමාධියකට යන බව වැටහේ. පිට යන සෑම අවස්ථාවකම අවබෝධයෙන් නැවත කයට හෝ හුස්මට යොමු කිරීමට හැකියි. ඇතැම් අවස්ථාවල ඒ ඊතා ඉක්මනින් අවබෝධ වුවද සමහර වෙලාවට ප්‍රපංච කරමින් බොහෝ දුර යයි. නමුත් පෙරමෙන් ඒ පිළිබඳව කනගාටුවක් හෝ ද්වේෂයක් නැත. සති දෙකක පමණ සිත හිස් තැනට ගොස් කිසිවක්ම නොදැනෙන අවස්ථාවේ සිටින විට මා වටා මිරිඟුවක් වැනි දෙයක් ඇති බව දැනේ. මා ඒ මිරිඟුව වැනි දේ ඇතුළත ඉතා හොඳින් සුවදායකව සිටිමි. විටින් විට එය බිඳී යාමට මෙන් සෙලවේ. මා නොසැලී බලා සිටිමි. ආරක්ෂිතව ඒ තුල සිටිමි. මේ අතරතුර විටින් විට කීප විටක්ම මහා ප්‍රපාතයකට ඇද වැටෙනවා මෙන් දැනුනි. මාරුවෙන් මාරුවට මේ දේවල් අත්විඳිමින් පැය එකහමාරක් පමණ භාවනා කරමි. මේවා අතරතුර ආශ්වාස ප්‍රාශ්වාසයටද සිත යොමු කරමි. විටක ඊටමත් දුර්වලය. එවිට මා නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යයි මෙනෙහි කරමි. ඉන්පසුව නැවත සිත තැම්පත් වූ විට මා ඉහළට ඇදී ගොස් දෑත් තබාගෙන සිටින ආකාරයටම බඩ ප්‍රදේශය දක්වා එසවේ. මුළු කයටම විශාල ශක්තියක් දැනේ. දෑත් බඩට ඉතා තදින් තද වේ. මට දරා ගැනීමටත් බැරි තරම් විශාල ශක්තියක් මුළු කයටම දැනේ. මෙයද කීප විටක්ම සිදුවේ. මේ සියල්ල දෙස බියකින් හෝ සැකයකින් තොරව බලා සිටිමි. සමහර අවස්ථාවල මේ සියල්ලම එකම පර්යංකයේ සිදුවේ. මා පාන්දර 4 සිට 6 දක්වා කාලය තුල භාවනා කරන විට සෑම දිනකම වාගේ නළල ප්‍රදේශයට චුම්බක කිරණ වැනි යමක් ඉහළ සිට පැමිණෙන වාසේ දැනේ. කිසිම අපහසුාවක් නැත. දැස් හරහා කොළයක් ස්කෑන් කරන විට මෙන් ආලෝකයක් කිහිප විටක් ගමන් කරයි. දවස පුරාම ප්‍රබෝධයක් ඇත. භාවනාවට කාලය වැඩි කර ගැනීමට සිටේ. ඔබ වහන්සේ කියන පරිදි දවසම එසේ සිටීමට පුරුදු පුහුණු විය යුතුය. භාවනාව ඉදිරියට නිවැරදිව කරගෙන යාමට ඔබ වහන්සේ උපදෙස් හා අවවාද බලාපොරොත්තු වෙමි. වැරදි හෝ අඩුපාඩු ඇතනම් පෙන්වා දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් සෝමනාත්. වාර්තාව දිගයි මම ආයනේ මම යමුල් කරගත්ත රචනයක් තියෙන. වටේට බිරිඟුවක් තියෙනවා මම මැදට වෙලා ආරස්සාකාරී විදිහට ඉන්නවයි කියලා තියෙනවා. ඒ කියන්නේ මම යට සම්පූර්ණ බුලට් ප්‍රූෆ් ගයක් හදලා දීලා මුළු රචනෙම කරලා තියෙන එච්චරයි. හොඳට භාවනා කරන යනවා හැබැයි. ඒක නිසා බලන්න මම සතුටින් ඉන්නවා අරසා වෙලා ඉන්නවා කප්‍රපාතකයට වැටෙනවා වටේට මිරිඟුවක් හැදෙනවා ඒක හෙල්ලෙන හැබැයි මමයා පිටාම අරසාකාරියෝ මැද පිටරේ මැද තියෙන අර කලලේ වගේ රැඳිලා ඉන්න කතාව ඔය රචනයේ මම කියන වචන ටිකට යටින් ඉරාන් දින්නකෝ එතකොට තමයි තේරෙයි මේ සියලු සාර්ථකත්වයේ මමය මාගේ මගේ ආත්මය කියන පදනමේ ගිහිලා තියෙන්නේ
කියනවා ආනාපාන සිවුම් වෙනකොට නම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා කිව්වයි කියලත්. නමුත් අහගෙන ඉන්නකොට පේන්න තියෙන්නේ මේ සේරම කරන මමයට උරුටුරු පලන්දලා සිංහාසනෙ උඩ තියලා ඉසදියක් කරලා රජ කරවන ගතිය. අන්න ඒක දක්නාසුලෝ භාවනා කරන්න පුළුවන් තරම් සක්මන වගේ වැඩවලට පරියන්කේ වගේම සක්මන වගේ ක්‍රියාකාරී වැඩවලට හිත යොදන්න කියලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමින් වහන්සේ ඊළඟ වාර්තාවට යමු වෙනවා. ගරු ස්වාමින් වහන්සේ මම දිනපතා පැයක සක්මනක් හා පර්යංකයක් කරමි. රාත්‍රියේ නිින්දට යන්නේ මම දැන් මෙතන යයි මෙනෙහි කර කයේ දැනීම් වලට හා සිතේ ක්‍රියාවලියට සතිමත් වෙමිනි. නිින්දේදී 3-4 වතාවක් අවදි වන්නේ හුස්ම හිරවි ගැස්සීම් සමගය. කොට්ටය නැවත සකසා සතිමත්ව නිින්දට යයි. මෙම ක්‍රියාවලියට දැන් මම පුරුදු වී ඇත. යම් දිනක හුස්ම හිරවි මැරේයයි සියුම් බියක්ද පවතී. මෙය ගැන ඔබ වහන්සේගේ අදහස් හා උපදෙස් ලබා ගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසానයි ස්වාමීන් වහන්සේ. මේක නයිට්මෙයාර්ස් කියලා කියනවා නැත්නම් හීනෙන් බය වෙනවයි කියන කතාවල් තියෙනවා. ඒක ඔය ශරීරයේ අධික විදියට නිින්දේදී සීතල වුණොත් හොඳට පෙරවා ගන්න නැතුව නිදාගෙන බලාපොරොත්තු වෙන දේ සීතල වුණොත් ඒක පාරට වගේ ගල් වෙලා අවදි වෙන වෙලාවල් එනවා. එහෙම නැත්නම් සමහර වෙලාවල් වල මූත්‍රා බර වැඩි වෙච්චාමත් ඒක පාරට නිකන් මොකක්දයක් වෙලා නැගිට ඕන ගතියක් තියෙනවා. කෙසේ නමුත් ඊට පස්සේ නිින්ද යනවා නම් ඒක ඔච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. පටන් ගන්නකොටත් මම දැන් මෙතන කියලා නින්දට පුරුදු වෙච්ච කෙනෙක් නිසා ඒ උපදේශය දෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මේක දිගට කරගෙන යන්න ඒ නින්දෙදී තමයි අපේ අර හිතේ තියෙන ඔක්කොම ආතති ටික නිෂ්කාශනය වෙන්නේ. ඉතින් වෙනකොට සමහර වෙලාවක එකක් දෙයක් කඩලම යනවා. ඉතින් ඒකෙන් හීලින් ඉෆෙක්ට් එකක් එනවා. ඒ තියෙන බය ඇරෙනවා. සමහරුන්ට නින්ද යන්නෙම නැහැ. ඊට පස්සේ ඔය කියවන්න I am මේ Power of Now කියන පොතේ පළවෙනි පිටු දෙක ඒ මනුස්සයාට ආපු ඒ නයිට්මෙයාර් එකෙන් පස්සේ කොච්චර බය වෙනවද කියනවා දවස් 3ක්ම ඊට පස්සේ මේ chance කන්න බොන්න බෑ. ටිකටෝම බය ජීවත් වෙන්නේ. ඉතින් එහෙම වෙන වෙලාවක ඒක හරහ යනවා එක වෙලාවක. ඊළඟට මාස 6ක් මේ මනුස්සයා ප්‍රසිද්ධ උද්‍යාන වල ගාඩන් එකේ පුටු කොටලා වාඩිලා බලාගෙන ඉන්න එකලු කරන්නේ. පුදුම සතුටක්. මේක හරහා ගිය නිසා ඒ ටික දවසකින් මනුස්සයා ලෝක ගුරු බවට පත් වුණා. ඒ කට්ටොලේ එයා කිය සිද්ධියට හේතුව නයිට්මෙයාර් එකක්. එතකොට මේ නිදි බෙහෙත් පෙති ටික අතේ. මැරෙන්න මොකද ජීවත් වෙලා බලාපොරොත්තුවක් වුණා. ඒ වෙලාව කල්පනාවලු නිදි බෙහෙත් පෙති බිව්වත් වැඩේ ඉවර නැහැ කියලා හිතනවලු. කවුදෝ කිව්වලු. ඒ නිසා මේක හරහා ගිහලා. ඒ නිසා ඕක හරහා ගොඩාක් ඔය තියෙන පරණ account balance වෙනවා. ජීවත් වෙන වෙලාවේදී අපි එකතු කරන දේවල් නිෂ්කාශනය වෙන්නේ නින්දේදී. එනිසා ඊට පස්සේ නින්ද යන නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක හොඳට තේරුම් අරගන්න මමම කරපු දෙයක් මමම ගෙවනවා. දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒකට සඳහා නින්දක් අවශ්‍යයි අපිට. ඒ නින්දේදී තමයි නින්දේ අවදි වෙනකොට තේරෙනවා දාඩිය දාගෙන බය වෙලා කලබල වෙනවා. ඉතින් ඒවට වාතය කිපිච්චාම එන හීන, පිත කිපිච්චාම එන හීත ආදි වශයෙන් ඒවා ඔය ආයුර්වේදයේ සමහරලාට උගන්වනවා. ඉතින් ඒකට නිදා ගන්න ඉරියව්ව ඇලපත ඉඳා ගැනීම, මුණින් අතට නිදා ගැනීම ආදී වශයෙන් මෙව අතර සම්බන්ධතාවයකුත් තියෙනවා. ඒ එක එක ලෙඩ රෝග තියෙන අය විස්තර කරනවා. ඒ ਸਰවචනාංශේ ශතපෙන්නේ ලෙඩ තියෙන නිසා නෙවෙයි හැමදාම දකුණු අත උඩ වම් අත ඇඟ දිගට යන්න විදියට හෘදේ වස්තු උඩ පැත්තට තියෙන විදියට චන්ද්‍රයාට සම්බන්ධ වෙලා තමයි කරන්නේ. ඒව ටික හදාගන්න ඒවා භාවනාව නෙවෙයි නමුත් ජීවන රටාව. නමුත් ඕක ඉදිරියට යන්න බය වෙන දෙයක් නෑ. ඕක රිලීස් වෙන පැත්තේ තමයි දැන් තියෙන්නේ. අපි යනවා ඊගාවෙකට. මේ ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නය මූලධර්ම පිළිබඳව පොඩි ප්‍රශ්නයක්. ගරු ස්වාමීන් වහන්සේ මා සන්ධ්‍යා වන්දනාව ලෙස නිස්සරණ වනය විසින් ඉදිරිපත් කර ඇති පොතෙහි ආකාරයට හවස වන්දනාව කරමි. මෙහි ඇති සූත්‍ර gederදී එසේ වන්දනා කිරීම සුදුසුද?
දජග්ග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ගෙදරදී වන්දනා කිරීම සුදුසුද? මගේ මවද මේ සූත්‍ර දෙක ගෙදරදී වන්දනාවට නොගන්නා ලෙස කීවාය. මේ පිළිබඳව කරුණු පහදා දෙන මෙන් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ ප්‍රශ්නේ අවසానයි ස්වාමීන් වහන්සේ. අම්මට වන්දනා කරනවා නම් ගිරිමානන්දේ දජග්ගේ කියන්න එපා. ගිරිමානන්දේට වන්දනා කරනවා නම් අම්මට වන්දනා නොකරුවට ප්‍රශ්නයක් නැහැ. හොඳයි අපිට 9:20 වෙලා 25යි. ඒ නිසා අපි මේ පැත්තෙන් ප්‍රශ්න මොකුත් නැත්තම් අපි සතිವಾರය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. තියෙනවද කියලා මම අහනවා හැබැයි ඉවරින් ඉස්සෙල්ලා. මේ පැත්තෙන් ලැබිලා තියෙන ප්‍රශ්න අවසානයේ ස්වාමීන් වහන්සේ මට මැසේජ් එකක් ලැබිලා තියෙනවා මහත්මියක් ඊමේල් කළා කියලා රිපෝට් එක ඒක ලැබුණේ නැහැ කියලා දැනුම් දෙනවා. නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් සීල ප්‍රශ්න අවසානයි. අපේ පැත්තට චෝදනා වෙන්නේ නැහැ නේ. නෑ මට ඒවල තියෙනවා. මේක ගෙදරින් බේතර ප්‍රශ්නයක් ඒ පෞල් ප්‍රශ්න අපිට දාන්න එපා. මේක බේරගන්න. ඒවයි ස්වාමීන් ඔබ ඔය තියෙන ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳපන්කෝ ඒත් ඔය චෝදනා නැති වෙන්නේ නැහැ. ඒකේදී ලෝකේ හැටිනේ. ඒ ඉතින් වැලගිඩියක් එච්චාම කොයි එකත් ඇවිල්ලා බවුරු ගන්නවා. ඉතින් ඒක හැටි. අපි ඔය ගණන් ගන්න නැතුව අපි අම්බා. හරි එහෙනම් අපි સમાપ્ત කරනවා මේ මම අපි නාතකනේ ස්වාමීන් වහන්සේට දෙනවා මයික් එක මේ නාතකනේ ස්වාමීන් වහන්සේ විස්තර කරાવી නාතකනේ කරන පැලහිටීමේ ව්‍යාපාරය සහ පැල ලබා දීමේ වැඩපිළිවෙල ඒ වගේම අද ධර්ම දේශනාව සම්බන්ධව අනුමෝදනාවක්. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේගෙන් මහා සංඝරත්නයන් පූජනීය උඩේරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ 70 වෙනි ජන්මදිනය නිමිති කරගෙන රුක් රෝපණ වැඩසටහනක් කෙරෙන බව දැනගන්න ලැබුණා. මේත් සමග නොඑක් තැන්වල ව්‍යාප්ත වුණු වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව නාතකනේ අරණ්‍ය ආසන්නයේ පිහිටි සතිපාල්සල් භූමිය මුල් කරගෙන ඒ භූමි සකස් කරන ඒ දායක මහත්ම පිරිස ඒ සතිපාසල් භූමියේ පැල 70ක් රෝපණය කිරීමට බලාපොරොත්තු වෙනවා 5 වෙනිදා උදෑසන කාලයේදී. ඊට අමතරව කඩුවෙල සතිපාසල් භූමියට තව 100කට අධික පැල ප්‍රමාණයක් මම දන්නා තරමින් ඊයේ රාත්‍රියේ එවන බවට මතක් කළා. මේ කළුවර පැල ඒ වගේම පාලු වීර සුදු හඳුන් රත් හඳුන් ළඟට කරඳ වැනි නොඑක් වර්ගවල පැල. ඉතින් ඒවා ඊයේ රාත්‍රියේ බොහෝ විට ලැබිලා ඇති. එහෙම නැත්නම් අද රාත්‍රියේ ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ පැල රෝපණයේ මේ විදිහට අවස්ථාවල කරනවා. ඒ සම්බන්ධව යම් කිසි ඡායාරූප ප්‍රමාණයක් අපි ඉල්ලලා තියෙනවා. නාතගනේ රෝපණය කරන පැල සම්බන්ධව සමහර විට ඒ පැලවල රූප සටහන් අපිට ලැබෙවි අද හෙටම. ඒවත් අපිට සමහර විට අනිත් අයටත් දැක බලා ගන්නට අන්තර්ජාලයට යොමු කරන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා. ඉතින් අද දවසේදී ධර්මදේශනාව ආදී කරන ලද පුණ්‍යානුමෝදනාව ඊළඟට බලාපොරොත්තු වෙන සුදු කරන්නට අද දවසේදී දෙස් විදෙස් මේ ස්වාමින් වහන්සේලාත් පෙරටු කරගෙන දේවතා සංයුත්තයේ බිහිත සූත්‍රය මුල් කරගෙන පූජනීය ස්වාමින් වහන්සේ ඊටම ගැඹුරු ධර්ම කාරණාවක් ඉදිරිපත් කරමින් දේශනාව සම්පූර්ණ කරන්නට යෙදුණා. ඊට අමතරව ධර්ම සාකච්ඡාවක් කමඨහං සුද්ධ කිරීමක් මේ වෙලාවේ සිදු කෙරුණා. ඉතින් අද දවසේදී මේ සිදු කර ගන්නට යෙදුන සියලුම ප්‍රතිපත්තිමය ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ ධර්ම සාකච්ඡා කියන ආකාරවලින් කරගන්නට යෙදුණු සියලුම කුසල ධර්මය පූජනීය ස්වාමින් වහන්සේටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා ස්වාමින් වහන්සේට මේ පින් බලයෙන් නිදුක්ව නිරෝගීව සුඛී සුවපත් භාවයෙන් යුක්තව තවදුරටත් මේ ධර්ම ශාසනික සේවාව අප සෑම දිනාටම කල්යාණ මිත්‍රත්වයෙන් සැපයීමට අවස්ථාව උදාපත් වෙත්වා. ඒ වගේම මේ කල්යාණ මිත්‍ර මඬුල්ලට සම්බන්ධ වෙලා ඉන්න අනිකුත් මහා සංඝරත්නයටත් ගිහි පැවිදි සෑම දෙනාටත්ම උපාසක උපාසිකා කුඩා දූ දරුවන්ගේ පටන් වැඩිහිටි සෑම දෙනා දක්වාම සියලුම දෙනාටමත්
මේ පින් එකසේම ලැබෙත්වා සෑම දිනාටම මේ පාරමී පිනක් බවට පත්වෙත්වා මේ ජීවිතයේදීම එදිනෙදා ඒ මොහොතේදීම ගතවන මොහොතේදීම සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව තමන්ගේ පාරමී ජීවිතය මස්තක ප්‍රාප්ත කර ගැනීම පිණිස මේ පින් උපකාර වෙත්වා එදිනෙදා ඒ මොහොතේම නිවන් අවබෝධ කර ගැනීම පිණිස හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනාවත් ඇති කරගනිමු. ඒ වගේම සියලු දෙවියන්ටත් සියලු සත්වයන්ටත් මේ පින් එකසේම ලැබෙත්වා සෑම සත්වයන්ටත් නිවන් පිණිසම මේ පින් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ගාථා කියලා දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු. එත්තාවතා චම්හි